එතකොට අපි රිවිෂන් ක්ලාස් එක ගිය සතියේ තමයි පුතේ පටන් ගත්තේ. හරිද? අපි ඒකට අදාළ ගිය සතියේ සාකච්ඡා කරපු සියලු දේ රෙකෝඩ් එක සහ මුලින්ම කිසිවක්ම වෙනස් කිරීමක් කරන්නේ නැතුව YouTube එකට දාලා තිනවා කොටස් දෙකක් විදිහට. අපි ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වුණා. අද අලුතින් සම්බන්ධ වෙන දරුවෝ මේක කිහිප දෙනෙක්ම ඉන්නවා. මම හිතන්නේ 10කට වැඩි ඉන්නවා. 10ක් 15ක් විතර ඉන්නවා. ගිය සතියේ එන්න බැරි වෙලා අද ක්ලාස් එකට එන දවස මුල්ම දවස විදිහට. එතකොට එයාලට පුළුවන් අංක 1 ප්‍රථමයෙන් ගිය සතියේ රෙකෝඩ් එක බලන්න. පැහැදිලිද? ගිය සතියේ රෙකෝඩ් එක බලලා අද එකතු වෙන අද අපි කතා කරන දෙවෙනි දවස. ඒත් අද දවසේ අපි කතා කරන්නේ රිවිෂන්ම තමයි. මම ගිය සතියේ ආරම්භයක් විදිහට සාකච්ඡා කළා ಭಾರತೀಯ සමාජ පසුබිම ගැන සියලු තොරතුරු ආවරණය කිරීම සිද්ධ කළා කොහොමද රිවිෂන් එකක් යන්නේ කියන තැනට වෙනකන් තොරතුරු සාකච්ඡා කළා වගේම ඒ සාකච්ඡා කරපු තොරතුරු වලට අදාළව ප්‍රශ්න දුන්නා. පැහැදිලිද? දුන්න ප්‍රශ්න වලට පිළිතුරු ලියලා මට එවපු අය ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම දුන්න ප්‍රශ්න 4ට පිළිතුරු ලියලා එවපු අය මට මැසේජ් එකක් දාන්න. එව්වද නැද්ද කියලා දාන්න. හරි. හොඳට මතක තියාගන්න මම මේ කියන දේ. ගිය සතියේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා එවපු නැති අය ගණනාවක් ඉන්නවා. පැහැදිලිද? ගිය සතියේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා එවපු නැති ගණනාවක් ඉන්නවා සහ අද දවසේ ගිය සතියේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා එවපු ගණනාවක් හිටියා. ගිය සතියේ ඉරිදා දුන්න ප්‍රශ්න වලට අද දවසේ පිළිතුරු ලියලා එවපු කාගේවත් පිළිතුරු කිසිදු හේතුවක් නිසාම මම ඕපන් කරලවත් බලන්නේ නැහැ. සහ ප්‍රශ්න පත්‍ර බලන අනෙක් ගුරුතුමා ඔයාලගේ ප්‍රශ්න කිසිම හේතුවක් නිසාවත් බලන්නෙත් නැහැ. පැහැදිලිද? මේක රිවිෂන් එකක්. මේ පන්තියේ කවුරුවත් බබාලා නලවන්නේ නැහැ. මේකේ බබාලන්තයක් නැහැ. දෙන වැඩ දෙන වෙලාවට දෙන විදිහට තියෙනවා. පැහැදිලිද? තියරි ක්ලාස් එකේ බදාදා ක්ලාස් එකේ ඔයාලට ඕන ආතල් එකක් එක ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හැබැයි ඉරිදා රිවිෂන් ක්ලාස් එකේ එක එක්කෙනාට ඕන සෙල්ලම් කරන්න බෑ. අද දෙනවා නම් මම ප්‍රශ්න දෙද්දි කියනවා අහවල් දවසේ මේට අදාළ පිළිතුරු ඊට කලින් ලැබෙන සලස්වන්න කියලා. ඒ වෙලාව පන්නල වෙන කිසිදු පිළිතුරක් මම බලන්නේ නැහැ. පැහැදිලි ඇති? හේතු තියෙන්න පුළුවන්. ඔයාලට වගේම මමත් ඇත්තටම කාර්යබහුල කෙනෙක්. මමත් බිසි. ඔයාලා එවන උත්තර ළමයි 100 ගානකට වඩා එවන උත්තර මම බලනවා නම් කොහොම හරි බලනවානේ. බලලා හොඳ නරක මම හැමෝටම කියනවා. එතකොට එහෙම කියලා දීද්දිත් ඒ වැඩ ඒ විදිහට කරලා එවන්නේ නැති කිසිදු කෙනෙක් කිසිම උමනාවක් නැහැ මට පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන්න. පැහැදිලිද? ඕන කෙනෙකුට ගෲප් එකේ ඉන්න පුළුවන්. ඕන කෙනෙකුට ලෙෆ්ට් වෙන්න පුළුවන්. පිළිවෙලට ඉන්නේ නැහැ මට ලෙෆ්ට් කරන්න පුළුවන්. පැහැදිලිද? මේක ඉගෙන ගන්න ඉන්නේ එක්කෙනයිද දෙන්නයිද තුන් දෙනයිද ඒත් එක මම සාකච්ඡා කිරීම තමයි කරන්නේ. ඒ වෙනුවෙන් කිසිදු පසුතැවිලි වීමක් මගේ හිතේ නැහැ. මොකද මම මේ හැමදේම කරන්නේ මට මගේ මහන්සි අවසාන ප්‍රතිඵලය ඔයාලා පාස් වුණා කියන තැනට තියෙනවා. පැහැදිලි ඇති හැමෝටම. ඒ නිසා තමයි මම ගොඩක් මහන්සි මේ වැඩේ කරන්නේ. ඔයාලත් මම හිතනවා ගොඩක් මහන්සි වෙනවා මේ වැඩේට. ලියන්න බැරි අය ගැන මට ඇත්තටම තියෙන්නේ කනගාටුවක් විතරයි. ඊට පස්සේ මේ එය ගැන මම හෙවිල්ලක් බැලිලක් නැහැ. ඔයාලා ගැන තියෙන අවධානය අඩු වෙන එක තමයි ඒකත් එක්ක වෙන්නේ කියන එකත් මම මතක් කරන්න කැමතියි. ඔයාලා මට ප්‍රතිචාර දක්වන ආකාරයටම තමයි මගෙන් ඔයාලට ප්‍රතිචාර ලැබෙන්නේ කියලා කියන්න ඕන හැමෝටම. හරි. එතකොට ඊට අමතරව ගිය සතිය උගන්වපු ප්‍රශ්නත් එක්ක වැරදි කරලා තිබුණා කීප දෙනෙක් වැරදි කිහිපයක්. ඒ තමයි මම ඔයාලට මතක් කළා රූල් ඇඳලා බෝඩ් එකේ උත්තර ලියද්දිම ලියන මාජින් එකේ ඉලක්කම් දාන පැත්තේ ප්‍රශ්නාංක දාන පැත්තේ උද්දෘත අංක හෝ අංක පිළිවෙත් දාන්න එපා. ගොඩක් අය යුතුයකම් හා වගකීම් ප්‍රශ්නෙට පිළිතුරු ලියද්දී ස්වාමි භාර්යා යුතුයකම් වල ස්වාමියාගෙන් භාර්යාවට භාර්යාවගෙන් ස්වාමියට කියන කරුණු 10 ලියද්දී 1 2 3 4 5 දාලා තිබුණා ඉලක්කම් මාජින් එකෙන් පිට. ඒ කියන්නේ ප්‍රශ්නාංක දාන පැත්තේ. ඒතොර ඒ අය මොන ලෝකෙද මම මේ කතාව කියද්දි හිතියේ කියන එක ගැන මට පෞද්ගලිකව ලොකු ගැටලුවක් තියෙනවා. විඥාණයෙන් ඉන්න ඕනි හැමෝම.
හැමෝගෙම විඥානයේ දසමෙට පිටට වැඩ කරන්න ඕන. එන්න වැඩ කරන්නේ නැති අවිඥානිකව ඉන්න කිසිදු කෙනෙක්ගේ ප්‍රතිඵල වලට මම කිසිසේත්ම හවුල්කාරයෙක් වෙන්නේ නැහැ කියලා ආයෙත් මම මතක් කරන්න කැමතියි. මම බදාදා පන්තිට වඩා ටිකක් තදට මේ පන්තියේ වැඩ කරනවා. මොකද මේකෙන් තමයි ඔයාලගේ ලකුණු හැදෙන්නේ. සහ ඔයාලා පාස් වෙන්නේ මේ පන්තියෙන් කියලා මම හොඳටම විශ්වාස කරනවා. අරකේ තියෙන දැනුම නැවත ආවර්ජනය කළා විභාගෙට සුදුසු කෙනෙක් බවට පත් වෙන්නේ මේ තියෙන පන්තියේ. ඒ නිසා ඔයාලා මේකට 100ට 200ක දායකත්වය දක්වන්න ඕන. එහෙම නැතුව මේ ගමන යන්න බෑ කියලා හැමෝටම ආයෙ මම මතක් කරනවා. එතකොට ඊයේ සතියේ කතා කරපු කොටසින් පසුව අද දවසේ අපි කතා කරනවා පළවෙනි පාඩම් ඒකකයට අදාළ සියලු කොටස් අනු කොටස්. මේක රිවිෂන් එකක් වුණාට මේකේ වටිනාකම තමයි පුතේ පන්ති ආපුම නැති කෙනෙකුට ක්ලාස් කියලා එකකට ගොඩ වෙලාවක් නැති ඕන කෙනෙකුටත් ආයෙත් අවස්ථාව තියෙනවා මුල ඉඳන් ඉගෙනගෙන පේපර් එකට පිළිතුරු ලියන විදිහ ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ නිසා තමයි මාත් එක්ක මම දිගට ඉන්නේ කිව්වේ රිවිෂන් එක ගොඩක් හොඳට කරනවායි කියලා. ක්ලාස් ආවේ නැති පළවෙනි පාඩම ගැන අවබෝධයක් නැති කෙනෙකුට මම ඒකෙන් ප්‍රශ්න ටිකක් දීලා ඔයාලා උත්තර ලියනකම් බලන් හිටියොත් ඒක ගොඩාක් අසාර්ථක උත්සාහයක් නිසා තමයි මම පාඩම කියා දෙලා එකෙන් ප්‍රශ්න දෙන්නේ. ඒකට කෙනෙකුට පාඩම අවබෝධ නැත්නම් ඒක ඉගෙන ගන්න මේ වෙලාවේ අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ ඒ තුළ කොහොමද අපි ප්‍රශ්නකට පිළිතුරු ලියන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි අද දවසට අදාළ පාඩමත් එක්ක එකතු වෙන්න මේ වෙලාවෙ ඉඳන් බලාපොරොත්තු වෙනවා. උගන්නන අතරතුර කවුරුත් ප්‍රශ්න අහන්න එපා. සෑම අනු කොටසක්ම සාකච්ඡාව අවසානයේ ඔයාලගේ ගැටලු මම වෙනම සාකච්ඡා කරන. ඒ වෙලාවට මෙසේජ් එකක් දාලා තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. මට දැන් මෙසේජ් එකක් දාන්න මේ ස්ක්‍රීන් එක වලට පේනවද? පේනවද ස්ක්‍රීන් එක? පේනවා. හරි. ඕකේ. එතකොට මේ තියෙන පුතේ පළවෙනි පාඩම. මම ඔයාලට මේ ඩිස්ප්ලේ කරලා තියෙන පළවෙනි පාඩම. ඒකේ පේනවා ඇති අංක 1 තියෙනවා. ගුරුවත් පොතට ගැලපෙන විදිහට බෞද්ධ ශිෂ්ටාචාරයේ පුනරීක්ෂණ පාඨමාලාව. මම මේ ඔයාලට නිවසට තැපැල් කරන නිබන්ධන එකක් තමයි ඕපන් කරලා තියෙන්නේ මේ වෙලාවේ. ඒත් මේකේ ප්‍රමුඛ ලෙස අපි කතා කරන්නේ මේ පාඩම තුල මෙන්න මේ කොටස වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපාත ධර්ම, ආශ්‍රම ධර්ම කියන එක සහ මේක ඇතුළට අපි යාගය කියන කොටස එකතු කරගන්න. පැහැදිලිද? මේ ටියුට් එකේ අපි වැඩි හරියක් කතා කරන්නේ මෙන්න මේ ටික. වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපාත ධර්ම, ආශ්‍රම ධර්ම සහ යාගය ගැන අපි මේකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තියෙන්නේ පහුගිය විභාග ප්‍රශ්න ආකෘති 1999 වගේ ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න නිකන් නිකමට කියවගෙන යන්න පොඩ්ඩක් 4-5ක් මේ ටික කියවන්න. හැමෝම පොඩ්ඩක් විනාඩියක් කරන් මේ ටික කියවලා බලන්න. යම් කෙසේ මම එදත් කිව්වා වගේ මේකේ 아무තු රිද්ම් එකක් තියෙනවා. මේ ට්‍රැක් එකක් තියෙන මේක මේ සයිකල් එක කවුරු හරි කෙනෙක් අල්ලගත්තොත් යාට ආයි කිසි දෙයක්. බලන්න ওই ප්‍රශ්න ටික කිව්වට පස්සේ තේරෙයි අවුරුදු ගණනාවක අහලා තියෙන එකම ප්‍රශ්න ටික. පැහැදිලිද? අවුරුදු ගණනාවක අහලා තියෙන එකම ප්‍රශ්න ටික. ඒතකොට මේ එකම ප්‍රශ්න ටික අපිට පුළුවන් නම් අමුතුවෙන් ආයි නටන්න දඟලන්න දෙයක් නෑ. ආයි වෙන මුකුත් අමුතුවෙන් අහලා නෑ. දැන් 1999 කියන්නේ සිලබස් එක අවුරුදු ගණනාවක් එකට වෙනස් වෙච්ච අවුරුදු ගණන. 1999 කියන්නේ ඔයාලා ඉපදිලා නෑනේ මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ ඉපදිලත් නෑ. වේද ග්‍රන්ථ 4 නම් කරන ඍග්වේද සමයේ වැදුම් පිටුම් ලද දෙවිවරු 4 දෙනෙක් නම් කරන්න කියන කෙනා සමාජයට බැඳලා ළමයිකුත් ඉන්නවා. පැහැදිලිද? 1999 එතන ඉපදිලා නැහැ ඉන්න බහුතරයක්ද. හැබැයි අහලා තියෙන ප්‍රශ්නේ අදටත් වළංගුයි. වේද ග්‍රන්ථ 4 නම් කරලා ඍග්වේද සමයේ වැදුම් පිටුම් ලද දෙවිවරු කියලා අහන්න පුළුවන් මේ 2011 අහලා තියෙනවා. මේ බලන්න. 2011 අහලා තියෙන මේ ප්‍රශ්නේ. සුට්ටක් අහන විදිය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම ප්‍රශ්නයක් අහලා දෙනවා. වෛදික සාහිත්‍යයට ග්‍රන්ථ 5ක් නම් කරන්න. මෙතන තියෙන්නේ 5ක්. මෙතන තියෙන වේද ග්‍රන්ථ 4ක් කියලා. පැහැදිලිද? එතකොට මේකෙන් මම ඒකයි මම ඔයාලට කිව්වේ මේ රිවිෂන් එකේදී මේක ට්‍රැක් එකක්. මේ යන සිස්ටම් එක අල්ලගත්තොත් ඔයාලට හරි ලේසි. දැන් එහෙනම් මොකද්ද මේක අල්ලගන්න කරන්නේ? එකක් මේ පාඩම ගැන දාලා අවබෝධයක් ලබා ගන්නවා. දෙක මේ පාඩම උගන්න අවසානයේ මම ඔයාලට දෙන ප්‍රශ්න ටිකට පිළිතුරු ලියලා තියෙනවා. පිළිතුරු ලිවීමෙන් පමණයි මේ කරුණු ටික අවබෝධ වෙන්නේ. ඒකට ඔයාලට පිළිතුරු ලියද්දී යම් කිසි වෙලාවකදී තේරෙයි වසර ගණනාවක් අහලා තියෙන එකම වගේ ප්‍රශ්න ටිකක්. ඒකට මම ඔයාලගේ ගෲප් එකට මේ වෙද්දි දාලා තිබුණා
2015 සිට 2020 හෝ 21 වෙනකම් MCQ ප්‍රශ්න ටික MCQ 300ක් විතර. ඒතර ඒකට පිළිතුරු ලියන්න පුළුවන් හැමෝටම. ඒතකොට MCQ ඒ වගේ ප්‍රමාණයක් කෙරෙද්දී දන්නේම නැතුව තොරතුරු අපිට හමු වෙලා ඉවරයි. නිසා ඔයාලා හැමෝම මේ ට්‍රැක් එක අල්ල ගන්න කියලා ඔන්න පාඩම මතක් පටන් ගන්න වෙලාවේ මතක් කළා. මේ ටික හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. මේ වගේම ටිකක් තමයි මේ අවුරුද්දලත් එන්නේ. මේ ටිකට කාට හරි මෙතන 43ක් දාලා තියෙනවා. එතකොට මේ 43ටම දැන් උත්තර ලියන්න පුළුවන්ද කියලා ඔයාලා තීරණය කරලා කියන්න. හරි. මෙහෙම අහන එකට මම මේ අහන එකට උත්තරයක් දෙන්න. කොහොමද ඒක අහන්නේ? හරි. මේකේ එකේ සිට 5 දක්වා ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? එකේ සිට 5 දක්වා. මෙසේජ් එකක් දාන්න. මේකේ එකේ ඉඳන් 5 දක්වා තියෙන ඒවාට පිළිතුරු ලියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? එකේ ඉඳන් 5 වෙනකම් ප්‍රශ්න ටික දුන්නොත් මෙන්න මේ 5ට පිළිතුරු ලියන්න පුළුවන්ද? දැන් ඕන කෙනෙකුට මෙතන ඉන්න කෙනෙකුට ලියන්න පුළුවන්. ලියන්න පුළුවන්. ගොඩක් අයට පුළුවන්. ඒක පබ්ලික් දාන්නද පේන්න ඕන හින්දා ඔයාලා. පුළුවන්. ඕකේ ගොඩක් සතුටුයි ඔයාලා ගැන මට. නියමයි. 6 ඉඳලා 11 වෙනකන් තියෙන ටික ලියන්න පුළුවන්. 6 සිට 11 වෙනකන් තියෙන ටික. 6 ඉඳන් 11 වෙනකන් තියෙන ටික කහ පාටින් මම highlight කරපු ටික ලියන්න පුළුවන්. පුළුවන්. 100% sure. පුළුවන්. ඕකේ ඔයාලා ගැන සතුටුයි මට. මෙතන 12 ඉඳන් 23 වෙනකම් මේ තියෙන ටික පොඩ්ඩක් කියවලා බලන්න ලියන්න පුළුවන් කියලා. ගිරවගේ පුළුවන් ගන්න මේක කියවලා බලපන්. පුළුවන්. 12 ඉඳන් 23 වෙනකම් පුළුවන්ද? ආවට ගියාට නෙමෙයි හොඳට කියවලා බලන්න. සමාජ සංස්ථාවේ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය, ආශ්‍රම හතරට නියම කාර්යයන්, සමාජ සම්භාව්‍ය පිළිබඳ බ්‍රාහ්මණ මතය ඇති අහිතකර ලක්ෂණ, වර්ණ හතර නම් කරන්න. නියමයි. ගොඩක් අයට පුළුවන් නේ. හරි. අපි තව ටිකක් බලමු එහෙනම්. 32 වෙනකම් පුළුවන්ද ලියන්න? අපි දැන් රිවිෂන් එක නවත්තමු නේ. මම බුදු සරණයි ඔයාලට. පුළුවන් නම් මොකටද පන්ති කරන්නේ? අලුතෙන් ආවද පුතෙක් මාව හම්බෙන්නා කොට්ටාවින් දැන් හම්බෙන්නා පුතා. ඔයාලට පුළුවන් ද මේකට උත්තර ලියන්න? නම මට මතක නැහැ. පුළුවන්. බෑ. හරි. අපි බැරි ඒවා අද ඉඳන් පුළුවන් කරගන්නවා. මම මේ නිකන් අහන්නේ මේක මම කියලා දෙනවා. මේ ඔක්කොටම ලියන්න පුළුවන් අද රිවිෂන් එක. අද පන්තියට ආව ඉවරුනාට පස්සේ අද පන්ති ඉවරෙද්දී මේ හැම ප්‍රශ්නයකටම ඔයාලා උත්තර ලියන්න. මේ ටික 33 to 43 10ක් තියෙනවා. 33 43 10. මගේ නෝට් එක ගත්තද කොමිනි? නවෝදා කොමිනි ගත්තද මයිනස් සටහන් ටික. මේ සටහන් මම ලංකාව පුරා තැපැල් කරලා තියෙනවා. ගොඩක් දරුවෝ මගෙන් අරගෙන තියෙනවා. මේව තමයි හොරකම් කරලා විකුණුනෙත් එක ලන්නේ. මගේ නම මෙන්න මෙතන මේ පට්ට හොරු ඉන්නේ. මෙන්න මෙතන නම මේක කපලා සුදම් මහඳුරුත් කපලා. දුක හිතුණා මට දැක්කම. සමහර ඒවා බෑ. ආන් ඔයාලා බෑ කියන තැනකට ආවා. සමහර ඒවා බෑ. බැරි ඒවාත් තියෙනවා කියන්නේ නේ. සමහර ඒවා බැරි ඒවාත් තියෙනවා. හරි. හරි අපි එහෙනම් යමු. ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න රටාව ඇති. දැන් ඒතර ඔයාලා අහන්න පුළුවන් එහෙනම් 2011 ඉඳන් 2021 වෙනකන් කෝ 20 වෙනකන් දාලා වැඩක් නෑ. ඇයි දාලා වැඩක් නැති? මේ ටිකම තමයි එන්නේ. මේ ටිකමයි එන්නේ. 2012 ඉඳන් 2020 වෙනකන් දැම්මත් මේ ටිකම තමයි එන්නේ. නිසා එකතු කරලා නැත්තේ. හරිද? ඒක ගැටලුවක් කරගන්න එපා. බලන්න දැන් ඉඳන් ඉස්සරහට පුළුවන් වේවිද බැයිද කියලා. හරි. අපි එහෙනම් යමු. විභාග ප්‍රශ්න රටාව හැදෙන විදිය මේ තියෙන්නේ. ඒක කියන එහෙම ලොකුවට හිතන්න එපා. ඔන්න ඔතන තමයි පුතේ මගේ පළවෙනි පාඩම ඔයාලත් එක්ක කතා කරන කවුරුත් දැන් ඉන්න මෙසේජ් කරන්න යන්න එපා.
හරි ඔන්න බලා ගන්න. මෙතන කතා කරන්නේ BC පළවෙනි පාඩම. අපි මේ කතා කරන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ පළවෙනි පාඩම. කාන්තාව ගැන තොරතුරු එන්නේ පළවෙනි එකටම තමයි. හැබැයි මේ තමයි බේසික් මුල්ම පටන් ගන්න තැන. හරිද? එතන මේ පටන් ගන්න තැන ඉඳන් ඉදිරියට කරගෙන යද්දී ඔයාලට අර මම පෙන්නපු හැම ප්‍රශ්නයකටම පිළිතුරු අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. පැහැදිලිද? හැම ප්‍රශ්නයකටම පිළිතුරු ඔයාලට අනිවාර්යයෙන්ම මුණ ගැසෙනවා. අපි බලමු. මෙන්න මෙතන කතා කරන පුතේ ප්‍රශ්නයක්. මේ තියෙන ප්‍රශ්නයක්. මේ තියෙන විභාගතාව ප්‍රශ්නයක් වෙයි. දැන් මේ රිවිෂන් එකේ තියෙන වටිනාකම තමයි මේ සටහන් ටිකේ තියෙන වටිනාකමත් ඒකයි. මේ සටහන් නිකම් පාඩම් සටහන් නෙවෙයි. මේ තියෙන විභාග ප්‍රශ්නයක්. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන මේ තියෙන විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. ඒතර මේ එන්න පුළුවන් ප්‍රශ්නෙට කෙනෙක් උත්තරයක් ලියනවා නම් මේ එන්න පුළුවන් ප්‍රශ්නෙට කෙනෙක් උත්තරයක් ලියනවා නම් එයා ලියන උත්තරේ මෙන්න මේට අදාළ. මේ ප්‍රශ්නේ ඉතින් සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න කියලා කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් ඒ ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට ලියවෙන්න ඕන පිළිතුර තමයි මේ තියෙන්නේ. මේ තියෙන පිළිතුර. මේ ඔක්කොම පිළිතුරු. මේ ලියවෙන්න ඕනි පිළිතුරු තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? මේ පිළිතුරු නැත්තම් ඒක සාර්ථක පිළිතුරක් කියලා අපි බාරගන්නේ නැහැ. ඒකට මේ කරුණු ටික ඇතුළත් වෙලා තියෙනවා. ඒකට මේ සටහන ඕන කෙනෙකුට මම මේ කියාගෙන ඇද්දී ඕනනම් අවශ්‍ය නම් ඔයාලට ලියා ගන්න පුළුවන්. එහෙම අනවශ්‍ය නම් මතක තබා ගන්නතර ගැටලුවක් නැහැ. මම මේ වගේ ප්‍රශ්න ඔයාලට දිගටම සාකච්ඡා කරන්න දෙනවා. සහ මේ වගේ ප්‍රශ්න මේක සාකච්ඡා කළා අවසානයේ අපි ප්‍රශ්නක් දෙන්න. ඒකට බලන්න. විභාගයට ප්‍රශ්නයක් ආවොත් සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න කියලා. ඒ කියන්නේ සමාජය හැදුනේ කොහොමද කියලා බමුණු උගන්වපු විදිහ අපි විස්තර කරනවා. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගැන සාකච්ඡා කරද්දී පුතේ මේ තියෙන්නේ ඒක හම්බ වෙන මූලාශ්‍රය. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය අපිට හම්බ වෙන්නේ මෙන්න මෙතන. කොතනද? මේ ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තේ. සූත්‍රය නෙවෙයි හොඳේ මේ කියන්න අල්කයන් සුක්තයේ සූත්‍ර නෙවෙයි පුරුෂ සූත්‍රය නෙවෙයි අල්කයන් සුක්තයේ තමයි අපිට සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම හමු වෙන්නේ. කොහෙද එහෙනම් සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම හමු වෙන මූලාශ්‍රය තමයි ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූත්‍රය. ඒතකොට ඒකේ කොහොමද කියන්නේ? ඒකේ කියනවා මේ චතුර්වර්ණම් මයා රුස්ත ගුණ කර්ම විභාගශ චතුරු වර්ණම් මයා රුස්ත චතුරු වර්ණම් මයා රුස්ත මේක කියන්නේ රුස්තක් කියලා. චතුරු වර්ණම් මයා රුස්ත ගුණ කර්ම විභාගශ. එකකින් කියන්නේ මොකද්ද? එක් පුද්ගලයාගේ ගුණ කර්ම ભેදය අනුව පුද්ගලයා කොටස් වලට බෙදුවයි කියන්නේ. කියන්නේ මිනිස්සු මේ බෙදුවේ වෙන උමනාවකට නෙමෙයි. ඒ පුද්ගලයා ගාව තිබුණු ගුණ කර්ම ભેදය අනුව. ගුණ කර්ම ભેදය කියන්නේ මොකද්ද? හොඳ හෝ නරක උසස් පහත් තත්ත්වය අනුව මේ විදිහට කොටස් වල බෙදුවයි කියලා කවුද කියන්නේ? ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තේ. හරි. ඒතකොට මේ කියන විදිහට තප්පරයක් ඉන්න. ඕකේ. මේ කියන විදිහට කොහොමද එහෙනම් සමාජ සම්භවය අපිට උද්ෘතයක් ලියනවා නම් අපි මොකක්ද ලියන්නේ? සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගැන මොකක් හරි උද්ෘතයක් ලියනවා නම් අපි ලියන්නේ මෙන්න මේක මේ. බ්‍රාහ්මනෝස් කියන බව බ්‍රාහ්මනෝස්ය මුඛමාසිත බාහුරාජාන්‍ය කෘතා. මේවා දැන් මම මේ શબ્ද ගණකලා කියවන්නේ මට පුළුවන් නිසා ඔයාලට එහෙම શબ્ද ගණකලා බැින්න මතක තියාගන්න න්‍යක් කියලා ලියද්දි බිංදු දෙකක් එනවා ඒක. ඌරු තදස්ය යත් වෛශ්‍යං පද්භ්‍යාං සුත්‍රෝ අජායත බ්‍රාහ්මනෝස්ස මුඛමාසිත බාහුරාජාන්‍ය කෘතා ඌරු තදස්ය යත් වෛශ්‍ය පද්භ්‍යාං සුත්‍රෝ අජායත. අපි විභාගෙදී මේක ලියනවා. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න කිව්වේ සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතයේ තියෙන ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තය. එහෙම මිනිස්සු බෙදලා තිබුණේ චතුරු වර්ණමය රස්තා ගුණ කර්ම විභාගයක්. ඒ පුද්ගලයාගේ ගුණ කර්ම ભેදය නිසාය. ඒ අනුව සමාජය බෙදිච්ච හැටි බමුණු මෙහෙම දක්වලා තිනවා. මොකද්ද? බ්‍රාහ්මනෝස් මුඛමාසිත බාහුරාජාන්‍ය කෘතා ඌරු තදස් යද්වෛශ්‍යං පබ්බයන් සුදුරා ජාය. එතකොට මේකෙන් කියවෙනවා කුල හතරක් ගැන. කවුද ඒ කුල හතරේ? නම් මේවා මෙන්න මේ තියෙන පුතේ ඔයාලා ලියන පිළිතුරෙත් මේ වගේම තියෙන්න ඕන. පැහැදිලිද? ඔයාලා ලියන පිළිතුරෙත් මේ වගේම සාර්ථකව තියෙන්න ඕන. ලියාගෙන යන ඡේදේ ඔයාලා මෙහෙම පිළිවෙලට ලියාගෙන යනවා නම් එතකොට කෙනෙක් මේ තියෙන මාජින් එක නම් ඔයාලගේ තියෙන අපි මේවා ලියන්නේ ඇතුලේ. පැහැදිලිද? එතකොට මේකේ අපි දානවා ප්‍රශ්නාංක 1 කියලා මෙතෙන්ට
එක දාලා මේ වගේ මේ ලියන ඡේදය අපි මේ ලියාගෙන නැත්නම් මේක අලුත් ඡේදයකට පනලා වෙන කළු පාට පෑනකින් මේ ටික ලියනවා. මේක ලියන්නේ කළු පාට පෑනකින්. පැහැදිලිද? මේක ලිව්වට පස්සේ පුතේ සමාජ සම්භාව්‍ය පිළිබඳ බ්‍රාහ්මණ මතය ලියවිලා අවසానයි. හැබැයි අපි ඊට පස්සේ ලියනවා ඒකෙන් කියවෙන්නේ මොනවද කියලා. නේද? ඒකෙන් කියවෙන මොකක් හරි සිද්ධියක් තියෙනවානේ. කුල හතරක් ගැන කියවෙනවා නම් අන්නේ කුල හතර ගැන අපි ඊට පස්සේ ලියනවා. එහෙනම් මොකක් ගැනද කුල හතර කියවෙන්නේ? කොහොමද කියවෙන්නේ? මේ තියෙන්නේ බ්‍රාහ්මණයාගේ මුඛයෙන් බමුණන් බිහිවිය, මහා බ්‍රහ්මයාගේ දෙබාහ වලින් ශස්ත්‍රයන් බිහිවිය, මහා බ්‍රහ්මයාගේ කලවා වලින් වෛශ්‍යයන් බිහිවිය, මහා බ්‍රහ්මයාගේ පාද වලින් සුද්‍රයන් බිහිවිය. දැන් මෙන්න මේකට තමයි සමාජ සම්භාව්‍ය පිළිබඳ බ්‍රාහ්මණ මතය කියන්නේ. ඒතකොට කෙනෙක් මේ ටික ලියලා නම් මෙන්න මෙතෙන්ට ලියලා නම් පුතේ මේකට ලකුණු 4යි නම් ලකුණු 4ම හම්බ වෙලා ඉවරයි. මේකට හම්බෙන්නේ ලකුණු 4ක් වගේ. මේක ප්‍රශ්නයකට හම්බ වෙන ලකුණු ප්‍රමාණය ගත්තොත් මේකට සමාන නැත්තරම ලකුණු හම්බෙන්නේ ලකුණු 4ක්. ඒතකොට මේ ටික ලියවිලා නම් ඔයාලට දෙන්න ඕන ලකුණු 4 ඉවරයි. පැහැදිලිද? හැබැයි ඊට අමතරව තවත් පිළිතුරු ලියන කෙනෙකුට අවශ්‍ය නම් හොඳට මතක තියෙන අවශ්‍ය නම් විතරයි මෙන්න මේ ටික ලියන්නත් පුළුවන්. මේ මොකද්ද මේ ටික? මේ ටික ලියන්න පුළුවන් කියලා කියන්නේ බ්‍රාහ්මණ කියලා ලිව්වා බ්‍රාහ්මණයට නිමිත සෝදාරම. හැබැයි මේක ලියන්න ඕනද? ලියන්න උවමනා නැහැ. අවශ්‍ය දැනුම තියෙන වෙලාව තියෙන කෙනෙක් නම් ලිව්වට වරදක් නැහැ කිසිසේත් මේක කපන්නේ නැහැ. හැබැයි මේක ලියන්න උවමනාමයි කියලා එකක් නැහැ කියලා හොඳට මතක තියාගන්න. එතකොට මෙතන පුතේ අපි මේ විස්තර කරලා තියෙන්නේ ස්වධර්ම. හරිද? මේ තියෙන්නේ ස්වධර්මනේ. ස්වධර්ම කියලා කියන්නේ මොකද්ද? ඒ කුලයට අදාළ නියමිත කටයුතු ටික. මේකට අපි කියනවා ස්වධර්ම කියලා. එතකොට මේ තියෙන ටිකත් අවශ්‍ය නම් ලියන්න පුළුවන්. එතකොට මේ අලුතෙන් ආව ළමයි ටිකට මේ කියන්නේ ඉගෙන ගන්න නැති අයට පුතේ මේ තියෙන ස්වධර්ම. එහෙනම් බ්‍රාහ්මණයන්ට නියමිත ස්වධර්ම කියලා ලියනකොට අපි මොනවද ලියන්නේ? ගැනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්වීම. පැහැදිලිද? ශාස්ත්‍රයන්ට නියමිත ස්වධර්ම මොනවද? ඇහුවොත් ප්‍රජාපාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමයේ වර්ධව නොහැසිරීම. වෛශ්‍යයන්ට නියමිත ස්වධර්ම මොනවද කියලා ඇහුවොත් සත්ත්ව පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම් මුදල් පොලී කිරීම සහ කෘෂි කටයුතු. ශුද්‍රයන්ට නියමිතය මොනවද? ඇහුවොත් බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය යන කුල තුනට හෙවත් ආර්යයන්ට දිවි හිමියෙන් බැල මෙහෙවරකම් කිරීම තමයි ශුද්‍රයන්ට නියමිත වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් ඔය තියෙන සෝදරම් එහෙනම් මෙහෙම ඇහුවොත් එහෙම මෙන්න මෙතන මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් මොකද්ද ඔයාලා දෙන උත්තරේ? නිකමට අහනවා ආර්යයන්ට නියමිත සෝදර්ම මොනවද කියලා. ආර්යයන්ට නියමිත සෝදර්ම කිව්වොත් පුතේ ආර්ය කියලා කියන්නේ අපි දන්නවා මේ ඉන්න උඩ කුල තුන විතරයි. මෙන්න මේ හැයි තමයි ආර්ය. එතකොට එහෙනම් ආර්යයන්ට නියමිත ටික කියලා ඇහුවොත් එහෙම ලියන්නේ මේ තුනට අදාළ ටික විතරයි. ශුද්‍රයන්ගේ වලිය වෙන්නේ. ශුද්‍රයන්ට කියන්නේ මොකක්ද එහෙනම් දුව? ශුද්‍රයන්ට කියනවා පුතා අනාර්ය කියලා. ශුද්‍රයන්ට කියන්නේ අනාර්ය. අනාර්යයන්ට නියමිත සෝදර්ම තියනවද? අනාර්යයන්ට නියමිත සෝදර්ම නැහැ. අනාර්යයන්ට නියමිත සෝදර්ම ඉදිරි උගන්වන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන ආර්යයන්ට දිවි හිමියෙන් බැල මෙහෙවරකම් කිරීම. එතකොට මෙන්න මේ ටික තමයි පළවෙනි ඒකකයේ විදිහට කතා කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට මේ මෙතෙන් දෙනකන් කතා කරපු ටික පැහැදිලිද නැද්ද කියලා මට කියන්න. මෙතන වෙන කතා කරපු ටික පැහැදිලිද නැද්ද? මෙන්න චෙක් දැන් ලින්ක් එක ඉල්ලනවා. පොඩ්ඩක් නම් ලින්ක් එකක් තියනවා වින්ඩි වෙන්න. තප්පරයක් ඉන්න. ලින්ක් එක කොපි කරන්නේ කොහොමද? පැහැදිලිනේ හැමෝටම පැහැදිලි. හරි. ඕකේ. අපි එහෙනම් ඊළඟ එකට යමු. එහෙනම් දැන් අලුතෙන් ආව පුතා මට මතක නැහැ කවුද ආව කියලා පුතාලා දුවලා ඔක්කොම අලුතෙන් ආව අය ඉන්නෝනේ පැටි 20 30ම ආපු අය. ඔයාලට පැහැදිලි ඇති නේද එහෙනම් සමාජ සම්භාව්‍ය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගැන හර දක්වන්න පුතින් පිළිතුරු ලියා ගන්න පුළුවන් නේ.
මේවා පාලි පාඨ නෙමෙයි මේවා සංස්කෘත. මේවා පාඩම් කරන්න උවමනාවක් නැහැ. පාඩම් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පාඩම් කරන්න පුළුවන් නම් නියමයි. දැන් ඉතින් කාලයක් නෑ වගේ හිතනවා නම් අවශ්‍ය නැහැ. ඒ වුණාට මේව දැන් බ්‍රාහ්මණෝස මුඛමාසිත එහෙම ලියන්න පුළුවන් නම් දැන් මාර වටිනවා. මේ දැන් මම උච්චාරණ හැටිත් කියලා තියෙනවා. දැන් මේක රෙකෝඩ් එක ගත්තට පස්සේ ඒක ආයෙ පාරක් අහන්නත් පුළුවන්. එතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි යන් ඊළඟ කොටස. මෙසේජ් කරන්න එපා කවුරුවත්. හරි. ඔන්න මෙන්න මේක බලන්න සමාජ සම්භවයේ පිළිබඳ බ්‍රාහ්මණ මතයේ අහිතකර ලක්ෂණ කවරේද? දැක්කද විභාග ප්‍රශ්නයකට අහලා තියෙනවා. සමාජ සම්භවයේ පිළිබඳ බ්‍රාහ්මණ මතයේ අහිතකර ලක්ෂණ බලන්න කීවි ප්‍රශ්නට අහලා තියෙනවද කියලා. බලන්න මෙතන අහලා තියෙනවද කියලා. කොහෙද දැන්? අහිතකර ලක්ෂණ කියලා. කීවෙන එකේද අහලා තියෙන කියලා මට ඉලක්කම දාන්න බලන්න දැන්. සමාජ සම්භවයේ වෙන බ්‍රාහ්මණ කියන්නේ අහිතකර ලක්ෂණ අහලා තියෙන ප්‍රශ්නයක් වගේ අහලා තියෙන ඉලක්කම දාන්න. ඊයේද 15 අන්න විභාග ප්‍රශ්නයක්. මම ඒකයි කිව්වේ මේ රිවිෂන් එකේ උගන්වන්නේ විභාගයට එන ප්‍රශ්නමයි. මේන් තියෙනවා මේ. කොයි අවුරුද්දේද? 2003. දැන් ඔයාලා හිතන්නේ එන්නේ නැති 2003 ඊට පස්සේ 8 මේ 8ක් තියෙනවා මේ. ඕන් 8ක් තියෙන එක. පැහැදිලිද? ඒතර මේ අවුරුද්ද එන්න බැරි වේද කියන්නේ? මේ අවුරුද්දෙත් එන්න පුළුවන්. මේ පාඩම් වෙනස් වෙලාද? නැහැ පාඩම් වෙනස් වෙලා නැහැ. කරුණු වෙනස්ද? කරුණු වෙනසකුත් නැහැ. එහෙනම් ප්‍රශ්නේ එන්න පුළුවන්. අපි එහෙනම් මේකට සුදු වෙන පේනවනේ මේ. මේ ප්‍රශ්නේ මේ 8යි 15ටයි දෙකටම ලියන්න තියෙන එකම උත්තරේ. හරි අපි එහෙනම් යමු. මෙන්න පුතේ සමාජ සම්භවය පිළිබඳ ඒ කියන්නේ බමුණු කියනු ප්‍රශ්නේ මේ කතාව අහිතකර වෙන්නේ කොහොමද කියලා. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතයේ අහිතකර ලක්ෂණ. බලන්න සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය වන්නේ මහා බ්‍රහ්මනම් ප්‍රබල දෙවි කෙනෙකුන් විසින් ලෝකය හා සත්‍යව මමන ලද බව. ඒ අදහස් ඊශ්වර නිර්මාණවාදී බමුණන් දක්වන ආකාරයට මේ ඊශ්වර නිර්මාණවාදී මහා බ්‍රහ්ම විශ්ව කර්තෘ හේවත් විශ්ය කළ තැනැත්තාය. අන්න යාට නමක් කියන පුතේ. මහා බ්‍රහ්මයාට කියනවා නම මොකද්ද? විශ්ව කර්තෘ හේවත් විශ්වය කළ තැනැත්තාය. මේ තව යාට කියන නමක් විශ්ව මාපක හේවත් විශ්වය මැව් තැනැත්තාය. එම නිසා ඔහු සර්ව බලධාරී. සර්ව බලධාරී කියලා කියන්නේ කාටද එනම් මහා බ්‍රහ්මයාටම තමයි. නෑ ඊශ්වර කියලා කියනවා, මහා බ්‍රහ්ම කියලා කියනවා, සර්ව බලධාරී කියලා කියනවා, විශ්ව කර්තෘ කියලා කියනවා, විශ්ව මාපක කියලා කියනවා. ඒ හැම නමකින්ම කියන්නේ කවුද? මහා බ්‍රහ්මම තමයි. පැහැදිලිද? පැහැදිලි වෙන්න ඕන. හැමතැනම බලය පතුරවා සිටි සියල්ල දන්නේ, සියල්ල දකින්නේ. ඔහු අභිභායා හැක්කෙක්ම මෙත මේ අනුව පුද්ගලිකු කුලීනත්වයට හෝ කුලහීනත්වයට. කුලීන කියලා කියන්නේ පුතේ මෙන්න මේ වචනේ තේරුම තමයි. කුලීන කියලා කියන්නේ කුලෙන් උසස් කියන එක. කුලීන කියලා කියන්නේ කුලෙන් උසස්. කුලහීන කියලා කියන්නේ ආයි කියන දෙයක් නැහැ නේද? කුලෙන් පහත්. ඒතොර පුද්ගලයේ කුලෙන් උසස් හෝ කුලෙන් පහත් කෙනෙක් බවට පත් වෙන්නේ නම් මොකක් අනුව කියලාද කියන්නේ? මහා බ්‍රහ්මයාගේ කැමැත්ත අනුව කියලා කියනවා. දැන් ඔන්න මේ අහිතකර ලක්ෂණය මම මේ කතා කරන්නේ. වැදගත් හෝ නොවැදගත් අයෙකු වන්නේද උසස් හෝ පහත් අයෙකු වන්නේද සුරූපී හෝ විරූපී අයෙකු බවට පත් වන්නේද මහා බ්‍රහ්මගේ කැමැත්තට අනුව. එහෙනම් මේ ඡේද කිව්වට පස්සේ ඔයාලා තේරෙනවා ඇති පුතේ. අහිතකර ලක්ෂණ අපි ලියද්දි ලියවෙන්න ඕනේ නම් මොකද්ද? පුද්ගලයෙක් හොඳ හෝ නරක උසස් පහත් කුලෙන් ભેද කෙනෙක් බවට පත් වෙන විරූපී අරූපී හැම කෙනෙක් බවට පත් වෙන හේතුවක් බවට පත් වෙනවා කියලා කිව්ව මොකද්ද? මහා බ්‍රහ්මයාගේ කැමැත්ත අනුව තමයි සියල්ල සිදු වෙනවා කියලා කිව්වා. ඒක අපි පිළිගන්නේ නැහැ. සියල්ල සිදු වෙන්නේ කාගේවත් කැමැත්තකට අනුව නොවෙන්න පුළුවන්. පැහැදිලිද? කැමැත්ත අකමැත්ත අදාළ නැහැ දැන්. උදාහරණයකට කොරෝනා කියන එක හැදෙනවට කවුරුත් කැමති නැහැ. හැබැයි කැමති නැහැ වුණාට ඒක හැදෙනවා. පැහැදිලිද? අපිට සල්ලි ටිකට් එකක් හදනකොට අපි කැමති. හැබැයි කැමති වුණාට ඇදෙන්නේ නැහැ. කැමැත්ත අනුව මොකක්ද සිදු වෙන්නේ නැහැ. කැමැත්තෝ අකමැත්ත අනුව තමයි සියල්ල සිදු වෙන්නේ. ಭಾರತයේ ජනාවාස වීම පටන්ම බහුදේවවාද ඒකදේවවාද වැනි අදහස් ඔස්සේ සංකීර්ණ වූ ආගමික පරිසරය තුළ වර්ණ ධර්ම, සෝධර්ම, ආපත්‍ධර්ම, ආසුන් ධර්ම වැනි සංකල්ප ඔස්සේ බ්‍රාහ්මණයන් ආර්ථික, සමාජ, ආගමික, සංස්කෘතික, දේශපාලන ආදී ක්ෂේත්‍රයන්හි ප්‍රභූත්වයට පත් වීමට උත්සාහ දරූ බැවින්ම ඒ ක්ෂේත්‍රයන් තුළ භාරතීයයන් පීඩාවට පත් කිරීම පසුබිම් සැකසූ බව පෙනේ. සමාජ ප්‍රභේය පිළිබඳ බ්‍රාහ්මණ මතයට අනුව පුද්ගලයාගේ සෑම අංගයක් තීරණය වන්නේ දේව කැමැත්තට අනුව. මෙන්න මේ ඉගැන්වීම අනුව මොකක්ද වෙලා තියෙන්නේ? පුද්ගලයාගේ සෑම අංගයක්ම තීරණය වන්නේ මොකක් වෙලාද? දෙවියන්ගේ කැමැත්ත අනුව. උඩ කියපු එක මේ උගත් නූගත් සුරූපී විරූපී රෝගී නිරෝගී කවර අයකින් මොන පුද්ගලයා ක්‍රියා කිරීම පිස දෙවියන්ගේ කැමැත්ත මුල් වෙනවා කියලා බමුණු ඉගැන්වුවා. මේ බලන්න යට මෙතන මහා බ්‍රහ්මයේ
ශරීරයේ විවිධ ස්ථාන වලින් සමාජගත සත්‍යය නිර්මාණය කර ඇති බැවින් උපතත් සමග පුද්ගලයාගේ තත්ත්වයේ තීරණය වී තිබීම මානව ප්‍රගතියට අහිතකරයි. ඔන්න අහිතකර ලක්ෂණයි. මිනිස්සෙක් උපදිද්දිම ඒ මිනිසයා මේ කුලයට අදාළයි. ඔයා මේ කුලේ, ඔයා කොයි ගම, ඔයා රදල, ඔයා රොඩි, ඔයා කුලයෙන් උසස්. එහෙම බෙදුවා නම් ඒක ගැළපෙන්නේ නැහැ. මේ මිනිස්සෙක් එහෙම ඉපදිච්ච ගමන් බෙදන්න බෑ කියලා තමයි මේකේ මතක් කරන්නේ. මහෝදය මොකෝ සිග්නල් නැද්ද ඔයාට? ඊට පස්සේ බලන්න සමාජයේ පිළිබඳ බ්‍රාහ්මණ මතය වන වර්ණ ධර්ම සංකල්පය හා බැඳී සෝධර්ම සංකල්පය තුලින් බ්‍රාහ්මණයින් පුද්ගලයාගේ දියුණුවට මඟ අහුරයි. මොකද මේ කියලා තියෙන වර්ණ ධර්ම සෝධර්ම පුලින් මේ අහිතකර ලක්ෂණ මේ බලන්න පුද්ගලයාගේ දියුණුවට මඟ අහුරුනේ. මිනිස්සෙකුට හිතලා මතලා තීරණයක් ගන්න යමක් කරන්න විදියක් නැහැ. ඔක්කොම මහා බ්‍රාහ්මණයාගේ කර පිටපතවල. ඒ අනුව මහා බ්‍රහ්ම තීරණය කරන කාර්යයන් සමුදායට කොටු වන පුද්ගලයා තමාගේ හැකියාව, දක්ෂතාව, උනන්දු, රුචිය ආදී සරල වෘත්තිය නිදහසේ තෝරා ගැනීමට නොකියයි. මහා බ්‍රහ්ම විසින් පාරන සෝධර්ම වලට වඩා තමන්ගේ හැකියාව, දක්ෂතාවය මත රැකියාවේ දීමට හැකි නම් පුද්ගලයා සමාජ දිනුවට මඟ පෑදී බ්‍රාහ්මණයන්ට මඟ හුරා දීම අහිතකර ලක්ෂණ. බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්ම සංකල්පයට අනුව මූලික මිනිස් අයිතිවාසිකම් මානව ශක්තිතාවයෙන් යටපත් වී තිබීම අසාධාරණ ලක්ෂණයි. මම නම් පෙන්වා දෙන ආකාරයට මහා බ්‍රහ්මෝන් බලන්න මෙතන වීරය, බලය, පරාක්‍රමය, තේජස, අභිභාව කිසිම අයෙකුට ගමන් කළ නොහැකි කියලා කියන. ඒ කියන්නේ මහා බ්‍රහ්මයාගේ තියෙන ශක්තියන් අභිභවලා කාටවත් යන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. මෙතන බලන්න නිදහස්, නිවහල්, ස්වාධීන, ස්වච්ඡන්දතාවයෙන් තීරණ ගැනීම ක්‍රියාකරන ශක්තියක් නැති බව මහා බ්‍රහ්මයා කියන්නේ. බ්‍රාහ්මණ වර්ණ ධර්ම සංකල්පයට අනුව ඉහළම කුලයේ වෙන බ්‍රාහ්මණෙක් සස්වරස් ප්‍රසාද ලැබී තිබීමත් පහළම කුලයේ වෙන සුද්‍රයන්ට නිදහස පවහින තිබීම සමාජ සමානාත්මතාවය අහෝසි කිරීම. ඒ කියන්නේ සමාජයේ එකටම ඉපදිච්ච පිරිසකට ඒ පිරිසකට වැඩි සැප සම්පත්, පිරිසකට අඩු සම්පත්. අපි කියන්නේ මේ නීතිය හැමෝටම බුදු නැගේ ලොක්කාන්ට එක නීතියක්, පොඩි මිනිස්සුන්ට තව නීතියක් කියලා කියන්නේ. ඒක තමයි මේ මෙතෙන්දි කියන්නේ. මේක සමාජ ප්‍රගතියට අතිශය අහිතකරයි. බ්‍රාහ්මණ වර්ණ ධර්ම සංකල්පය අනුව ඉහළම කුලයේ වන බ්‍රාහ්මණයෙක් උසස් වර ප්‍රසාද ලැබිලා තිබිලා දෙන අහිතයාට කිසි වර ප්‍රසාදයක් නැහැ. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය තුලින් පුද්ගලයාට දේවත්වයට මෙන්න මේක වැදගත් කාරණාවක් පුතා. මම ඒක highlight කරනනම් කහ පාටින් ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය තුලින් පුද්ගලයාට දේවත්වයට, බ්‍රහ්මත්වයට පමණක් බුද්ධත්වයට උදපත් වේ හැකිව බුදු සමයේ පෙන්වා දෙන නමුත් බ්‍රාහ්මණ දහමට අනුව පුද්ගලයා ක්‍රියාදාමයන්හි උපත අනුව සමාජ තත්ත්වයේ තීරණය වේ. මිත්‍යා විශ්වාස පදනම් කොට ප්‍රති පුද්ගලයා නිෂ්ක්‍රීය අකර්මණ්‍ය අභව්‍ය තත්ත්වයට පත් කර දීම වමනන් සිදු කරයි. ඒ කියන්නේ පුතේ බුදුදහම තුල මේම අහෝසි කරලා තිබුණා නෙවෙයි. පුද්ගලයා හිර කරලා තිබුණා ඔවුන්ගේ ඉගැන්වීම්. මීට අමතරව සමාජ සම්භාව්‍ය බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව අගට සාරාංශයක් දක්වන්න කියලා බලන්න. ඒක ඔයාලගේ පිළිතුර සාර්ථක වෙන්න ගොඩාක් වටින එකක් බවට පත් වෙනවා. කතා කරපු ටික තේරුණාද කියලා දැනගන්න කැමතියි ඔයාලට. ඇහෙන්නේ නැහැ? තමන්ගේ බලය පතුරවන එකක් ආගමික තන්ත්‍රයේ බලය වුන් ලබාගෙන වර්ණ ධර්ම, සෝධර්ම, ආපාත ධර්ම, ආශ්‍රිත ධර්ම ආගේ වගේ සමාජ ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ අතට ගත්තා. ඊට පස්සේ සමාජ බලයේ ක්‍රියාත්මකුනේ බමුණන්ට ඕන විදිහට. බමුණු තමයි රට පාලනය කළේ. ඔවුන් කිව්වා අපි අති උතුම් පිරිසක්, අපි පිරිසුදු පිරිසක්, අපි මහා බ්‍රහ්මයේ කටින් ඉපදිච්ච පිරිස. අපිට කවුරු හරි නියපොත්තකින් හරි පිටුරු ගහකින් හරි පාර ගැහුවොත් එimhe මහා දුක් විඳින්න උඹලට සිද්ධ වෙනවා. ඒ නිසා උඹලා අපි කියන විදිහට ඉඳපන්, අපි හොයන්න හැදෙන්න එපා කියලා ඔවුන්ගේ බලය රඳවාගෙන ඉන්නවා.
අපි ඊළඟට මේ කොටසත් එක්ක එහෙනම් එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි මෙතන අදාළ තොරතුරු සාකච්ඡා සිදු කරලා අපි ඊට පස්සේ බලමු මොන වගේ ප්‍රශ්නයක් අහලා තියෙන කියලා. බ්‍රාහ්මණ සංස්කෘතිය තුළ වර්ණ හතරට පවන ලද සෝදහම මොනවද කියලා. ඒක දැන් ඔයාලට මම කලින් ඉගෙනුවා. එහෙම ගැටලුවක් නැහැ. මේ තියෙන වර්ණ හතර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍ර. මේකනේ වර්ණ හතර. මේ තියෙන වර්ණ හතර. මේවට පවරන ලද සෝධර්ම කවරේද කියලා නහන්නේ. මේවට පවරන ලද සෝධර්ම කවරේද කියලා හෙව්වොතින් එහෙම තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි ලියවෙන්න තියෙන්නේ. පැහැදිලිද? මේ අහලා තියෙන ප්‍රශ්නේත් ඒ වගේම එකක් තමයි. බ්‍රාහ්මණ සංස්කෘතියේ වර්ණ හතරට පවරන ලද සෝධර්ම. ඒකට අපි එහෙනම් ඒවා විභාගෙට මේ වගේ ප්‍රශ්නයක්. මේක ඩිරෙක්ට් උත්තර ලිය යුතු ප්‍රශ්නයක් විදිහට ඇහුනොත් එහෙම ඒකට අපි ආවට ගියාට ප්‍රශ්නයක් කියන්නේ නැහැ. හරිද? ඒ වගේ එකට අපි පිළිතුරක් හතරකෝ පහක ප්‍රශ්න. ඒකට ඒවට පුතේ ලියද්දී ඕනනම් ඔයාලට මේ වගේ උතුරුක භාවිතා කරන්න. අධ්‍යාපන මධ්‍යේනං යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මනානාම කල්පය. නිමිත සෝධර්ම විස්තර කරන්නේ මොකේද? මනුස්මෘතියේ 188 ශ්ලෝකේ. ඒ බ්‍රාහ්මණයන්ට සෝධර්ම ටික නම් මෙතන තියෙනවා. ගැනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම කියන්නේ. ඒතර ඕක ලියවෙන්න ඕන. බ්‍රාහ්මණයන්ට නියමිත සෝධර්ම වන්නේ කියලා ඒක ලියලා දානවා. ඊට පස්සේ ශාස්ත්‍රීයයන්ට නියමිත සෝධර්ම තියෙන්නේ මනුස්මෘතියේ 180. අර 88 මේක 89. තමයි ප්‍රජානං රක්ෂණං දානං මිච්ඡාද්දේන මේවච විශේෂ ප්‍රසක්ති සමහර පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒතර ඒකට අදාළ කාර්යය මොනවද? ප්‍රජාපාලනය, දන් දීම, ගැනීම, කාමයෙන් වැළී ක්‍රියා කිරීම සහ අවසානයේ යාග කිරීම. මේ තිනවල ශාස්ත්‍රීය වර්ණය මේ ඔයාලා දන්නේ. ඊට පස්සේ වෛශ්‍යාන මොනවද ඇහුවොත් තියෙන්නේ? මනුස්මෘතිය 190. ශ්ලෝකේ පශූනං රක්ෂණං දානං මිච්ඡාද්දේන මේවච වණික්පතං කුසීතංච වෛශ්‍යස්ස කුසී. මොන ටික මොනකද්ද? බලන්න. ගව පාලනය, වෙළඳාම, දන් දීම, ඊට පස්සේ අපි අවසානට යනවා සූත්‍රය ගාවට. සූත්‍රයන්ට නියමිත ඒවා අදාළ වෙන්නේ කොතනද කියලා හෙවොත් මේ තියෙන ඒකමේව සූත්‍රාසේ ප්‍රභු කර්ම සමාදිශා චාමය වර්ණාන සුසුසා. ඒ කියන්නේ මොකද්ද? සූත්‍රයන් එනම් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ යන කුල තුනට එවත් ආර්යයන්ට අවනතෝ යටහත් පහත්ව දිවි හිමියෙන් බැල මෙහෙවරකම් කිරීම. එතකොට යාළට නියමිත සෝධර්ම තමයි හිත දැක්වූ කුල තුනට දිවි හිමියෙන් බැල මෙහෙවරකම් කරන එක. එතකොට මෙන්න මෙතන තව වැදගත් තැනක් ඔයාලා ලියා විභාගෙට ලියදී මේ උගන්වන්න නැති තැනක් ගුරුරු පවා. මෙන්න මෙතන බලන්න මේ වරංසෝ ධර්මෝ විගුණෝ නාපරන්ත්‍ය සෝනුෂ්ඨිත පර ධර්මේන ජීවಂತಿ සද්‍ය පතති ජාතිත. මේක ලියන්න දැන් කුණුහරුප වගේ ඇති ඒවා අවශ්‍යතාවයක් නැහැ. හැබැයි බමුණෝ කියලා තියෙනවා වැඩක්. තමන්ගේ ටික රැක ගන්න ඕනි ඉගෙනලා තියෙනවා. මනුස්මෘතියේ 10 වන පරිච්ඡේදය 97 වන ශ්ලෝකේ. මොකක්ද කියලා තියෙන්නේ? සොකීය වර්ණයට අයත් ධර්ම වැරදි ලෙස හෝ කිරීම අන්‍ය වර්ණයක ධර්මයක් මනාව ප්‍රූණය කිරීමට වඩා. ඒ කියන්නේ තමන්ගේ වැඩ ටික තමන් වැරදියට හරි කමක් නැහැ කරන එක හොඳයි අනුන්ගේව කරනවට වඩා. දැන් විභාගෙට අපි ඉස්සර මිස්ලා කියන්නේ ඔයාලගේ උත්තරේ ඔයාලා තනියෙන් කියන්න අනුන්ගේ කොපි කරන්න එපා වැරදුනාට කමක් නැහැ කියලා. අන්න ඒකම තමයි මේ. උඹලා වැඩ ටික කරපල්ලා. ඒක වැරදුනත් කමන්නේ. ඒක හරියට නොවුනත් තමන්ගේ වැඩ ටික කරන එක තමයි උතුම්ම. හැබැයි අනුන්ගේ ඇඟිලි ගහන්න යන්න එපා. අනුන්ගේ වර්ණයකට නියමිත කටයුතු කරන්න එපා කියලා මෙතෙන්ද උගන්වලා තියෙනවා. ඒකට ඔයාලට සෝධර්ම මොනවද කියලා විභාගයට ප්‍රශ්නයක් આવුත් කියන්න පුළුවන්. හැබැයි ලියන පිළිවෙල දැන් එහෙනම් බලා ගන්න ඕන. හරිද? මේ වගේ බ්‍රාහ්මණ සංස්කෘතිය තුල
වර්ණ හතරට පවන ලද සෝදරමාවතින් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍ර කියලා ලියාගෙන යන්නේ. බලන්න මේ එකතු වෙන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ලකුණු 4කට 5කට එන්න ඕනේ උත්තරේ විදිහක් තියෙනවා. මේ ශ්ලෝක ලියන්න පුළුවන්, ලියන්න බැයි නම් කරුණු ලියන්න පුළුවන්. බැංකල ලියවෙන්න ඕන. ශාස්ත්‍රීයයන් වෛශ්‍යයන්ට අයත් කාර්යයන් තියෙන මනුස්මෘතිය කණුවේ කියලා ලියවෙන්න ඕනේ. ශ්ලෝක ලියන්න පුළුවන්. බැරි නම් කරුණු ටික ලියන්න පුළුවන්. සූත්‍රයෙන්ට අයත් කරුණු මෙසේ දක්වයි කියලා ලියන්න ඕනේ. මේ කරුණු ටික ලියවෙන්න ඕනේ. ඊට අමතරව කැමති කෙනෙකුට ලියන්න පුළුවන් මේ ශ්ලෝකෙ බැයි නම් ලියන්න පුළුවන් එයාට ස්වකීය වර්ණයට නියමිත අනුමත කරලා තියෙන අනුන්ගේ එකක් කරනවට වඩා. ඒ විදිහට තමයි පිළිතුර ගොඩනගලා තියෙන්න ඕනේ. පැහැදිලිද? නිසා හරිද? ඔව්. මෙතන වැදගත් දෙයක් අහනවා. හිතන්නකෝ දැන් මෙන්න මේ දාලා මෙතෙන්ට ලියලා කියන එකත් මතක් වෙලා අපි එතකොට මේ පාඩම තුල සාකච්ඡා කරන ඊළඟ කාරණාවත් එක්ක එකතු වෙන්න හදන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කලින් වගේම මෙසේජ් එකක් දාන්න පුළුවන්. පුතේ එතකොට සූත්‍ර වර්ණයේ සම්භවය ඇහුවොත් මොකක්ද කියලා ලියන්න. සූත්‍රයන්ගේ සම්භවය සූත්‍රය කොහොමද ඉපදුනේ කියලා ඇහුවොත් අපිට ලියන්න පුළුවන්. මේ දින ඒකමේවතු සූත්‍රස්ස ප්‍රභු කර්ම සමාදිශ ඒ දේශාම සූත්‍රයෙන්ද කිරීමට කටයුත්ත මොකොත් තිබුණේ නැහැ. දිවිහිමියෙන් බැල මෙහෙවරකම් කරන්න තිබුණේ ඉහත දැක්වූ ආර්යයි සම්මත කුල හතරට. පැහැදිලිද? එතකොට සූත්‍රය කොහෙන්ද ඉපදුනේ? සූත්‍රයේ සම්භවය තමයි පද්භ්‍යාම් සූත්‍රෝ අජායත. පද්භ්‍යාම් කියලා කියන්නේ යටිපතුල් වලින් මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් ඉපදිච්ච හතරවෙනි කුලයට තමයි අපි සූත්‍ර කියලා කියන්නේ. පැහැදිලිද? සූත්‍ර කියලා කියන්නේ යටිපතුලෙන් ඉපදිච්ච පිරිසට. පද්භ කියලා කියන්නේ පද්භ්‍යාම් කියලා කියන්නේ යටිපතුලෙන් ඉපදිච්ච. සූත්‍රය මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් ඉපදීම නිසා මේයට තිබුණු සමාජ වරප්‍රසාද ගොඩක් අහිමි වෙනවා. කිසිදු දෙයක් කරන්න ඉගෙන ගන්න තිබුණේ නැහැ, මුදල් පොලි කරන්න තිබුණේ නැහැ, රාජ්‍ය පාලන අයිතිවාසිකම් කියන්න තිබුණේ නැහැ, යාග කරන්න අධ්‍යාපනය ලබන්න අර බමුණන්ට එහෙම නැත්නම් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍ර කියන කුල හතරට අදාළ කිසිදු කටයුත්තක යෙදෙන්න කිසිදු අවසරයක් තිබුණේ නැහැ
සූත්‍රයෙන්. ඒ කියන්නේ අපිට එතෙන්දි පැහැදිලි සූත්‍රයෙන්ගේ සමාජ අයිතිවාසිකම් උල්ලංඝනය කළ තිබුණේ බමුණු. ඇතුළු ආර්ය පිරිස. ආර්ය පිරිස කියන්නේ කාටද එන? ආර්ය කියලා කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනයි. හරි. අපිට පස්සේ සූත්‍රයෙන්ටත් වඩා පහත් ලෙස දුක් විඳපු පිරිසක් ගැන තමයි පුතේ මෙතන තියෙන්නේ. කවුද මේ? අපි මෙයාට කියනවා මෙයාට කියනවා පංච නීච කුල කියලා. හරිද? මෙයාට කියනවා පංච නීච කුල කියලා. බලන්න පංච නීච කුල කවුද කියලා? වේන නේසාද රතකාර කුකුස චණ්ඩාල. වේන නේසාද රතකාර කුකුස චණ්ඩාල කියන ඇයට අපි කියනවා පංච නීච කුල කියලා. හරිද? විභාගෙදී සමහරට ලකුණු දෙකක ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ දැන් ලකුණු දෙකේ ප්‍රශ්නات එන නිසා පංච නීච කුල නම් කරන්න කියලා. පංච නීච කුල නම් කරන්න කියලා આવතින් එහෙම අපිට ලියන්න තියෙන්නේ වේද නේසාද රතකාර කුකුස චණ්ඩාල කියලා කියන්නේ පංච නීච කුලයන්ට. බලන්න මෙතන ඉගන්නනවා කිසියම් සූත්‍රයක ස්වාමියෙකු යටතේ සේවය කර මුදා හැරියද සූත්‍රයා 16 මිස 16 බවින් නොමිදේ. මෙතන ජන්මේම 16 නො මුදා හැරීමට සමත් අයෙක් නැත. දැන් මේක පුතේ හරි සරල දැනක්. දැන් හිතන්න ජනාධිපති ගාව දෙමළ මිනිස්සෙක් වැඩ කරනවා කියලා. හැබැයි එයා එතනින් පෙන්ෂන් ගිය දවසට එයා දෙමළ කෙනෙක් වුණාට සමාජයේ අයිතිවාසිකම් තියෙනවා. මොනවා හරි ගියොත් කියන්නේ ඔබ කටවාගන්නේ මං ජනාධිපති වැඩ කළේ තකට ගන්ටක් තියෙන ඕන දෙයක් මං දන්නේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ උට බයක් කියනවා. එතකොට අපේ රටේ ඉන්න ඔය එච්.එම්. පවුසි ඊට පස්සේ තව කවුද දෙමළ අය? රාජ්‍යදේව නෙවෙයි දෙමළ වගේ තමයි. තව කවුද දෙමළ ඉන්න පුතා? දෙමළ මුස්ලිම් අය ඉන්නනේ අපේ ඇමතිවරු කවුද ඉන්නේ? සවි කරුණානායක වගේ අය අපේ රටේ තියෙන කුල ජාති ආගම් ભેද ටික අපිට සිංහල බෞද්ධයට වඩා විජය කරා පහත්නේ. මේ පහත් කියලා ඒ වෙනුවෙන් අපිට අභියෝග කරන්න තරම් හයියක් නැහැ. ඇයි ඒ? ඕන් ඉහළ ඉන්නේ ඕන්ට අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ බමුණෝ කියන ඔරිසාත් වලදී ඒ වගේ බමුණෝ කිව්වා යම් කිසි සූත්‍රයක් දීර්ඝ කාලයක් අර ඉහළ කුලයේ කෙනෙක් ආර්ය කුලයේ කෙනෙක් ගාව වැඩ කළා. එයා එකෙන් මිදුණයි කිව්වට මිදුණයි කියලා එයාට කිසිදු අයිතිවාසිකමක් නැහැ. ඇයි? උපතින්ම පෞකාර පුද්ගලයෙක් වෙන සූත්‍රය මුදව ගන්න පුළුවන් සමත් කෙනෙක් කවුරුවත් නැහැ කියලා කිව්වා. බලන්න ඒකේ උතුරුතයක් තියෙනවා පුතේ මෙතන. ඔයාලට වැදගත් උතුරුතයක් තියෙනවා. මේකෙදි මේවා ලියන්න පාඩම් හිටින්නේ නැති වෙයි. න ස්වාමිනා නිසුෂ්ඨෝපි සූත්‍ර 16 විමුච්ඡතේ නසර්ග ජහ්පි තත්තස්ය කක්තස්මා තදපෝහති. උපතිම පාපකාරී වන සූත්‍රේ කොච්චර කාලයක් ඉහළ තැනක සේවය කළත් ඔහු ඒ සූත්‍රභාවයෙන් අත මිදෙන්නේ නැහැ කියලා කියන්නේ. බලන්න මේ. ඔහු ඒ අනුව ඔහු හිමිකම් බෑ බත් වැටුපකට පමණයි. සූත්‍රයා මොනතරම් වැඩ කළත් ඔහුට ලැබුණ එකම වරප්‍රසාදය තමයි බත් චුට්ටා. බත් වැටුපක්. ඔවුන් සතුව කිසියම් ධනයක් ඇතොත් රජුට ඒ රාජ සාන්තක කළ හැකියි. යම් කෙනෙක් මොනවා හරි අම්බ කරගත්ත දෙයක් සූත්‍රයේ තිබුණොත් රජුට පුළුවන් ඒ ධනෙ සම්පූර්ණ රාජ සාන්තක කරන්න. බලන්න තව එකක්. රජු එලෙස නොකළහොත් බ්‍රාහ්මණයෙකුට පැහැරගත හැකි මහා නීච වැඩක් නේද? රජා හැම කරන්නේ නැත්නම් බමුණෙකුට පුළුවන් ඒක ඇවිල්ලා පැහැර ගන්න. මෙතන අර කියපු කලින් කියපු කතාවම යම් කිසි බමුණෙකුට සූත්‍රයේ තනකොළ ගහකින් හරි පහර දුන්නොත් එහෙම ඔහු ආත්ම ගණනක් සසරේ දැඩිසේ දුක් විඳිනවා. හරිද? ලේ බිඳක් හරි සෙලවුවොත් එහෙම පෘථිවි වැලිකඩ ගන්න දුක් විඳින සිද්ධ වෙනවා කියලා බමුණේ කියනවා. ඊට පස්සේ උදේ සමාජ අයිතිවාසිකම් බමුණන් සූත්‍රයේ සමාජ අයිතිවාසිකම් උල්ලංඝනය කළ ආකාර ටිකක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න සූත්‍රයේ කරන ලද වැරදකට දෙනකට දඬුවම් ක්‍රම. ඔයාලා මේකෙන් මෙන්න මෙච්චරක්වත් පාඩම් කරගෙන තියාගන්න. බලන්න එක්වරක් පමණක් උපන් තැනැත්තා සූත්‍ර දෙවරක් උපන් තැනැත්තා බමුණා. පරුස වචනේ බල්ලෙකුට වගේ තමයි අතන. පරුස වචනේ අක්‍රෝෂ පරිභව කළහොත් ඔහු හීන ජම්මේකු නිසා ඔහුගේ දිව කැපිය යුතුයි. උඹ කවුරු හරි කියලා අඩෝ බමුණ උඹ දැනගනි. අම්මා ගහනවා තෝ කියලා කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? දිව කපන්න වෙනවා. අපහාසාත්මක ලෙස බ්‍රාහ්මණයෙකුගේ නම ජාතිය සඳහන් කොට බරපතල ලෙස විග්‍රහ කරන්නාගේ. බෑ අම්මට කියලා බැන්නොත් එහෙනම් මොකද වෙන්නේ? මොකේට අඟුලි 10ක් දිග ගිනියම් කළ යකඩුලක් දැමිය යුතුයි. කටර දානවා ගිනියම් කළ යකඩුලක්. පහත් කුලයේ උවක උසස් කුලයේ උවකගේ අම්මා අවයවයකට හිංසා කළොත් එයා ඒ කල කෙනාගේ අවයවය කපන්න පුළුවන්. අතින් ඒ කියන්නේ අවයවයක් කියන මොන එක?
අතින් ගැහුවොත් අත කපනවා, කකුලෙන් ගැහුවොත් කකුල කපනවා. මේ වගේ ඒවා. කාන්තාවටත් මේ වගේ දඬුවම තමයි හම්බුනේ වැරදි අනාචාර හැසිරීමක නිරත වුණොත් එහෙම. අතෝ දණ්ඩ එසුවේ නම් අත කැපීම සුදුසුයි. කෝපයෙන් පහර දුන්නොත් නම් පාදයේ කැපීම සුදුසුයි. තව ඕනම් බලන්නකො මේ. තව ටිකක් මම නිගමන කියන්නේ මතක තියාගන්න. සූත්‍රයක බ්‍රාහ්මණයෙකු සමග සමාසුන් ගතොත් ඔහුගේ කටියහන් වඩු ප්‍රසාර රටෙන් නෙළපිය යුතුයි. කටියහන් වඩු ගහනවා කියන්නේ පස්ස පැත්තේ අර හන ගහනවා කියන එක. ඔයාලා දැකලා හරක් ඥානපාල කියලා ලියලා අන්නේ වගේ වැඩ. උද්දච්ච කමින් තව එකක් බලන්න. නිකන් මේ ජොලිටෝ කියන්නේ මේව මනුස්මෘතිය තියන දැන් පුතේ. උද්දච්ච කමින් යුතු බ්‍රාහ්මණයෙකුට අවමාන කිරීම සඳහා කෙලගැසු සුද්ධයාගේ දෙතොල් රජු විසින් කැපිය යුතුයි. බ්‍රාහ්මණයෙකුට මුත්‍රා කළොත් ලිංගයේද? හරි වැඩේ. ඔහු දෙස රාතෝ හාතේ පිට කළොත් බුදේද කැපිය යුතුයි. මොන කරන වැඩේ. සුද්ධයෙකු බ්‍රාහ්මණයෙකුට අවමාන කිරීම අදාසින් ඔහුගේ හිසකෙස් වලින් ඇද්දොත් දෙයත් කැපිය යුතුයි. පාදයෙන් බෙල්ලෙන් හෝ යටිරේ වලින් ඇද්දොත් ඒක කපා දෙමිය යුතුයි. ඔන්න ඒ වගේ දැඩි දඬුවම් හිමි වුණා සූත්‍රයේ යම් කිසි සුළු වරදක් හරි බමුණන්ට සිදු කළොත්. ඒතර ඔය විදිහට තමයි සූත්‍ර වර්ණයේ සම්භවය සූත්‍රයේ සමාජ අධිවාසිකම් බමුණෝ උල්ලංඝනය කළා. දැන් මේවා අම්මෝ කියලා කිව්වට ඔයාලා දැකලා කියාරාබියේ එන ගිල්ලෝනෝ එන්න කවනවා එකට එන්න ගහනවා අයන් එක රත් කරලා තියෙනවා අතේ ඇඟිලි කපනවා කසපාරව 500ක් දෙනවා. මේව නැද්ද? තියෙන ඕන තරම් කුවේට් වල ලෙබනන් වල මේවා තියෙනවා ගෙඩි පිටින් තියෙනවා. යකඩන ගිල්ලපල කොච්චර මෙච්චර ඉන්නවද මිනිවල් ලංකාවට එවන්නේ නැති අය. එතකොට මේ වගේ ඒවා හරි දරුණුයි. මේ වගේ දැඩි දඬුවම් ක්‍රම ලබා දීලා තිබුණා බමුණු සමාජයේ සුද්ධ සමාජය වෙනුවෙන්. පැහැදිලිද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් විභාග ලියන්න පුළුවන්ද පුතේ? මේක පැහැදිලිද කියනවා? හොඳට පැහැදිලිද? දැන් ඇහෙනවනේ ලොකු දෙයක් ඇහෙන එක නෑ. ඇහෙන්නේ නැතුවෙන් ඉච්චන් එපා වෙනවා. ඔව් පුතේ එහෙම තමයි දේශා. පුතේ මෙන්න මෙතන මේ බලන්න බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපාත ධර්මයන් මොනවද පෙන්වන්නේ? මේ ප්‍රශ්නේ හොඳට බලන්න. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපාත ධර්ම මොනවද පෙන්වා දෙන්න. ප්‍රශ්නේ බලාගත්තද? බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපාත ධර්මයන් මොනවද පෙන්වා දෙන්න ප්‍රශ්නේ බලාගත්තනේ. බලන්න මේක ප්‍රශ්නයක් කියලා තියෙනවද කියලා. ඇවිල්ලා නම් අංක කියන්න. ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අංක කියන්න. 23 කො 23 හරි 42 පිටින් එළන 31 මේකට ටිකක් අදාළයි මේක ටිකක් අවබෝධය තියෙනවා 32 31ක් තියෙනවා 31 ඔව් 31 නේ 32 නෑ පුතේ 32 බ්‍රාහ්මණාධිපති තවර කියන්නේ ආශ්‍රම ධර්මනේ අතන ආපත් ධර්ම තිබේ ආශ්‍රම ධර්ම නෙමෙයි ආපත් ධර්ම හරි අපි බලන්නකෝ බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපත් ධර්ම කියන්නේ මොනවද ආපත් ධර්ම කියලා කියන්නේ මොනවද පුතේ ආපත් ධර්ම කියලා කියන්නේ ආපදා අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය සරලවම හරිද ආපදාවක් આવතින් ක්‍රියා කරන විදිහට අපි කියනවා ආපත් ධර්ම කියලා එතකොට යම්කිසි ආපදාවක් આવතින් ආපත් ධර්ම මේ කුල හතරේ අය කොහොමද ක්‍රියා කරන්නේ පුංචි උත්තරයක් තියෙන මේ බලන්න කියවල ලොකු අවුලක් තියෙන එතන මොකද්ද ආපත් ධර්ම වල බලයේ තිබුණේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍යන කුල තුනට විතරයි මොන හැණයක් ගැව්වත් සුත්‍රේන්ට වෙන වැඩක් කරන්න විදිහක් නැහැ සුත්‍රේන්ට තිබුණේ ඒ වැඩේම කරගෙන ඉන්නේ හැබැයි බමුණන්ට ශාස්ත්‍රීයයන්ට වෛශ්‍යයන්ට ආපදාවක් આવතින් තමන් කැමති දෙයක් කරන්න අයිතිය තිබුණා බලන්න මෙතන
ආපත් ධර්ම කියන්නේ මොකක්ද එනම් හොඳට මතක තියාගන්න පුතේ. කිසියම් මෙන්න මේ උත්තරේ මේ විදිහටම ඕනේ. කිසියම් ආපදාපන්න අවස්ථාවක් ඒවා කරදරකාරී අවස්ථාවක් එළඹ විට තම කුලයේ ස්වධර්ම වලට අතිරේකව අනේකුත් කුලවල ස්වධර්ම වල නියැලීමේ හැකියාව ආපත් ධර්මයි. සරලවම මෙහෙමයි. තමන්ගේ ගෙදර ප්‍රශ්න දෙද්දී අනුන්ගේ ඒ වගේ ඇඟිලි ගහන්න යන එක. තමන්ගේ ගෙදර ප්‍රශ්න දෙද්දී අනුන්ගේම ඇඟිලි ගහන එක තමයි ආපත් ධර්ම කියන්නේ. මේකේ කවුද නැහැ ෂෙයා කළේ. තේරෙන්න හින්දා කමන්නේ ඉගෙන ගන්න එක ප්‍රශ්නේ නේ. BC කොට දාගමු කරගන්න පුළුවන් පුතේ. උතර පුතේ මේ ආපත් ධර්ම කියලා කියන්නේ හරියට මගේ ටික රැකගෙන තව කෙනෙක් ගිහගෙන ඇඟිලි ගහන එක. පැහැදිලිද? ඒක අයිතිය තිබුණ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනට විතරයි. මෙන්න මේ කියන උදාහරණ හොඳට මතකයි. ආපත් ධර්ම වැඩ කරන්නේ මෙහෙමයි. මම ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්. මම මේක නිතර උදාහරණ ගන්නවා. මම ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්. කවුද පහගෙම ප්‍රින්සිපල් කෙනෙක් වෙනවා ඇත්තට. මම ප්‍රින්සිපල් සර් කෙනෙක් නම් මට තියෙන්නේ මොකද්ද? ගුරුවරු ටික හසුරවන්න ඕන. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලන පැත්ත මම බලන්න ඕන. නිවාඩු හදන්න ඕන. ගුරු වැඩු හොයලා බලන්න ඕන. පන්තියේ ළමයි කෑ ගහනවද කියලා හොයලා බලන්න ඕන. සංවර්ධන වැඩ මොනවා හරි දෙනවා නම් හොයලා බලන්න ඕන. ඒ මොනවද? මගේ සෝදරම ටිකනේ. මම පාසලට ආවන් ගුරුවරයෙක් විදියට මට නියමිත ඩියුටිය මට නියමිත වැඩ ටික තමයි මගේ සෝදරම ටික. මගේ කාලසටහනේ සරලවම විදුහල්පතිගේ කාලසටහන. හැබැයි දැන් කොරෝනා අසංගතය ඇවිල්ලානේ. ඔන්න මොකක්ද මේ කොරෝනා කියන්නේ? ආපදාව. දැන් ආපදාව. දැන් පාසල් වහලා අවුරුද්දක් විතර. මම කියන්නේ හොඳට අහගන්න. පාසල වහලා අවුරුද්දක් විතර. දැන් මම විදුහල්පති කියලා මට පුළුවන් ද ඉස්කෝලේට යන්න. පාසල සංවර්ධනය කරන්න. ගුරුවරුන්ගේ කාලසටහන් හදන්න. පඩි හදන්න. මට මොකක් කරන්න දෙයක් නැහැ. පාසල් වහලා. හැබැයි මට බැයිද ගෙදර ඉඳන් කුඹුරු කොටන්න. කුඹුරු කොටන්න පුළුවන්. මට බැයිද පාරේ Uber Pick-me වගේ ටැක්සි එකක් දුවන්න. පුළුවන්. මට බැයිද බඩු ඩිලිවරි කරන්න. පුළුවන්. මට කඩයක් දාන්න බැයිද? පුළුවන්. හරිද? කඩයක් දාන්න පුළුවන්. මට බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් බැයිද? පුළුවන්. මට රියදුරෙක් වෙන්න බැයිද? පුළුවන්ද? පුළුවන්. එතකොට මේ මොකද්ද? සසික අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ආපත් ධර්මයක්. හැබැයි ඔන්න මතක තියාගන්න. දැන් ගුරුවරයා කියන්නේ ඉහළ කුලයේ කෙනෙක්. එයාට පහළ තියෙන ඕන දෙයක් කරන්න පුළුවන්. සරලව. මම කුඹුරු කොටන කෙනෙක්. මම සරලව ගොවියෙක්. දැන් මට පුළුවන් ද ගොවි තැන් කරන්න බෑ, පොර දෙන්නේ, වතුර නැහැ. එහෙම නැත්නම් වතුර වැඩි, වහිනවා, අස්වැන්න සාර්ථක නැහැ, කුඹුරු ගොඩ කරලා කුඹුරු ගයක් හදලා මොනවා හරි හේතුව නිසා මට පුළුවන් ද මේක ආපදාවක් කියලා ගිහලා ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙන්න? පුළුවන්. මට ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙන්න බෑ. එහෙනම් මොකද්ද? ඒක අර පහළ කුලයේ කෙනෙකුට ඉහළ වැඩ ටික කරන්න බෑ. විදුහල්පතිට පුළුවන් කුඹුරු කොටන්න. හැබැයි කුඹුරු කොටන කෙනාට බෑ විදුහල්පති වෙන්න. සරලව එහෙනම් ඔලුවට දාගන්න ආපත් ධර්ම කියලා කියන්නේ උඩ ඉන්න අයට පුළුවන් යට තියෙන දේවල් කරන්න. යට ඉන්න අයට බෑ උඩ තියෙනව කරන්න. එහෙනම් බමුණන්ට පුළුවන් ශාස්ත්‍රීයංගේව කරන්න, වෛශ්‍යංගේව කරන්න, ඕන්නම් සුත්‍රයෙන්ගේව කරන්න පුළුවන්. හැබැයි සුත්‍රයෙන්ගේව කරන්නේ නැහැ. එහෙනම් ශාස්ත්‍රීයන්ට පුළුවන් ද බමුණන්ගේව කරන්න? බමුණන්ගේව කරන්න බෑ. යට ඉන්න කෙනෙකුට උඩේව කරන්න බෑ. එහෙනම් ශාස්ත්‍රීයන්ට පුළුවන් වෛශ්‍යංගේව කරන්න. සුත්‍රයෙන්ගේව කරන්න. හැබැයි අර ඉහළ කුලයේ කෙනෙක් සුත්‍රයෙන්ගේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ගොවියෙක් වුණත් සමහරවිට මම පාර අතු ගන්න යන අකමැති. මම පොදු වැසිලියක් හොදන්න යන අකමැති වගේ අදහසක් තමයි මෙතන සරලව තියෙන්නේ. වෛශ්‍ය කෙනෙක් වුණොත් වෛශ්‍යයට එහෙනම් කරන්න දෙයක් නැහැ. උගේ වැඩ ටික විතරයි ආපදාවක් ආවත් කරන්නේ. අවශ්‍ය නම් සුත්‍රයෙන්ගේව කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ. මොකද බමුණු මතයක් කිව්වා කවුරු හරි ආර්ය කුලයක කෙනෙක් සුත්‍රයෙන්ගේ පැල්පතකට එහෙම රින්ගොතින් ඔව් සුත්‍රයෙක් වෙනවා කියලා. බලන්න මෙතන තියෙන කණුනේ. මේ උදාහරණ බලන්න. සාමාන්‍ය බ්‍රාහ්මණෙක් විවාහ වීම සම කුලයෙන්ම විය යුතුයි. බ්‍රාහ්මණයෙක් පහළ කුලයක ස්ත්‍රියක සමග සම්බන්ධයක් පවත්වාගෙන යාම වරදක් නෙවෙයි. ඒ ආපත් ධර්මයේ කියන. මොන වෙලේ හරි වෙලේ මම බමුණෙක් මම දකින්න සුත්‍ර කෙල්ලෙක් ඉන්නවා ලස්සන. මම මේ ගැල්ලමත් එක්ක විවාහ වෙනවා. ඒක මොකද්ද? ගැලපෙන්නේ නැහැනේ. හැබැයි මට කියත හැකි ඒක ආපත් ධර්මයක් කියලා.
මට වෙන ගෑනු ළමෙක් හම්බුන්නේ නැහැ. මං එයාට කැමතියි. එයා ලස්සනයි. ඒ නිසා මම විවාහ කරගත්තා කියලා බේරෙන්න පුළුවන්. බලන්න තව එකක් ඒ වගේ. මේ බමුණෝ කියන්නේ පුතේ 아무තු කුණුහරුප ටිකක් වුණ පිරිසක්. බ්‍රාහ්මණයෙකු සුද්‍රයාගේ පැලට රිංගා. ඔහු පරිහරණය කරන සහ උපයාගත් දෑ පරිහරණය නොකළ යුතුය. එහෙම කරන්න හොඳ නැහැ බමුණේ. එසේ කළහොත් ඔහුද සුද්‍රයෙකු බවට පත් වෙයි. නමුත් කුසගින් නිවසහගත නොහැකි අවස්ථාවක සුත්‍රයා පිළියෙල කරගත් ආහාර අනුභව කිරීම වරදක් නොවේ ආපත් ධර්මයේ. හත්ලවුවක් තමයි කියලා තියෙන්නේ. අර එහෙම කරන්න තහන. හැබැයි සුත්‍රයේ පැලට රිංගලා කාලා බීලා එන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඇහුවොත් මොකද එහෙම කළේ කියලා ඔහුට ඒකට පිළිතුරු දෙන්න හැකි. ඒක ආපත් ධර්මයක් කියලා. ඔන්න ඔය වගේ සිද්ධියකට තමයි පුතේ ආපත් ධර්ම කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති මොකද්ද ආපත් ධර්ම කියන්නේ කියලා. ආපත් ධර්ම කියලා කියන්නේ එහෙනම් බමුණු තනිකර උන්ගේ වාසියට හදාගත්ත අමුතු සංකල්පයක්. බමුණෝ උන්ගේ වාසියට හදාගත්ත අමුතු සංකල්පයක් තමයි ආපත් ධර්ම කියන්නේ. ඒතකොට ආපත් ධර්ම වලදී වෙන්නේ උන්ට උන්ගේ වැඩ ටික කරනවට අමතරව තවත් කෙනෙක්ගේ වැඩ ටිකක් කරන්න පුළුවන්. හැබැයි සුද්‍රයින්ට මොන කරදරය මොන බාධකයේ මොන විපත තිබුණත් වෙන කිසිව දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට තමයි අපි ආපත් ධර්ම කියන්නේ. දැන් මේ ටික ඔයාලට පැහැදිලිද මම මෙතෙක් කියලා දුන්න ටික? අසාධාරණයි, පට්ට අසාධාරණ බිම්සර. බිම්සරානේ. සරා කියලා කෙනෙක් ඉන්නවා මේ දවස්වල මොකේද? මේකේ නාටකකාරය. බිම්සාරා. 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 හොඳට පැහැදිලි වෙටියෝ? අවුලක් නැද්ද? ප්‍රශ්න තියෙනවද මොනවයි ප්‍රශ්න? නැහැ. හොඳයි ළමයි ටික බලාගෙන යන්න. මං හිතුවේ මෝටර ඇලක් එකතු වෙලා ඉන්නේ කියලා. මහන්සි. බඩ කිනි. පළවෙනි පාඩම අවුලක්ම නැහැ කියලා කියලානේ. ගේම දෙන්න ආය අතාරින්න එපා. පේපරේ දුන්නම බලන ඒවන්ට තරු පේන ලියන්න. මම පොත්‍රාක් හැකදෝ පේනවා. දැන් මේ ගිය මේ වගේ දෙයක් ඉස්සර නම් කිව්වම කියනවා නේ ආම්දුරන්ට මොනවට දාසයි අල්ලගෙන නෝ පොත් කෙලියන් රාක්කයක් හැදුවා. තට්ටු තුනක් තියෙනවා. මෙතන මේ බෝඩ් එක පිටිපස්සේ මුඩ එකක් තියෙනවා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා. තමයි හිතාගෙන ඉන්නේ. කොහොම වේද දන්නේ නැහැ. බලමු try කරලා. මේකේ තියෙනවා ගොඩක් කියවන්න පොත් ඔයාලට. බෞද්ධ ශිෂ්ටාචාරය පොත් යටේ තියෙන්නේ. උඩ එක පේනවද නේ උඩ තට්ටුවේ තියෙන උපාධි පොත්. මහා වංශයේ තියෙනවා. අනිත් ඔක්කොම දෙන්නේ කැම්පස් එකේ සිලබස් එකේ උඩම තට්ටුවේ තාම පොත් නේ. උඩ තට්ටුවේ නව කතා තියෙනවා හිතන්නේ. නෑ ආර්ය අනාර්ය කියන එකේ පුතේ ආර්ය කියලා කියන්නේ මේ රටේ ජීවත් වෙච්ච පිරිස. අනාර්ය තමයි රාව පිරිස. හැබැයි අර අනාර්ය පිරිස කොටට ආර්ය වෙවිලා උන් ඒක ආක්‍රමණය කළා උන් ආර්යයන් බවට පත් වෙනවා. කියන්නේ මම අපේ ගෙදර ජීවත් වෙන කෙනා මම අනාර්ය කෙනෙක්. මම මේ රටේ ජීවත් වෙන කෙනා. ඔයාලා අපේ ගෙදරට ඇවිල්ලා මාව පන්නනවා. ඊට පස්සේ ඔයාලා ආර්යයන් බවට පත් වෙනවා. මම කැමතිම පොත එහෙම එකක් කියලා නෑ පුතේ මම ඇත්තටම මේ පොත්වල විශේෂ කැමැත්තක් නැහැ මම ඕන පොතක් කියවනවා. මෙහෙමයි මම නවකතා එහෙමත් ගොඩක් කියවනවා. මේ වැඩි හරියක් මම මේ දවස්වලදී උගන්වන ඉන්න මම මේ ඉගෙන ගන්න BC පොත් තමයි කියවන්නේ නැත්තම්. BC පොත් දර්ශනය බෞද්ධ දර්ශනය තමයි මුඩම්ම කියවන්නේ. නවකතා කියවන්නේ ලාන්නේ ත්‍රිපිටකයේ දේවතා සංයුත්තේ කෝ පේතවත්තු විමානවත්තු කෝසල සංයුත්තේ දීඝනිකාය සූත්‍ර වගේම කියවනවා. මම පාඩම් කරන තැන ලස්සනට හදන්නේ. ඉන්නවල හදාගන්න පාඩම් කරලා. මේ පොඩි මේස් එක තමයි මම PC එක තියන්නේ. මම කම්පියුටර් එක මම අන්තිමට පෙන්නන්නම්.
මෙතන කොතරාක බෝඩ් එක පිටිපස්සේ තියෙනවා ටීවී එක එහා පැත්තෙන් දාලා තියෙනවා ඇඳ එහා පැත්තේ ඇඳ පාඩම් කරන කාලේ ගලවන්න පුළුවන් වෙන තියෙන්නේ ඇඳ අයින් කර දෙයක් ඕන A level වලට කලේ A level දෙපාරක් කළා මම පළවෙනි පාර කලේ බුද්ධ ධර්මයයි සිංහලයි පාලි බුද්ධ ධර්මයේ 100 එකක් තිබෙන නිසා බුද්ධ ධර්මය අයින් කළා දෙවෙනි පාර BC සිංහලයි පාලි කළා BC පාලි දෙකට A දෙකක් තිබ්බා සිංහල වලට A තිබුණේ C එකක් මගේ ප්‍රතිඵල A දෙකයි C එකයි අනේ පුතේ මහාවාසය අදින්න බෑ අන්න උඩ තියෙන්නේ මම පස්සේ පෙන්නන්න ඔව් පුතේ ඔව් එහෙම තමයි කාංචන අපේ පිනට මා උඹලා පිනට මා වුණා මගේ පිනට උඹලා වුණා මම මේක කරන්නේ හරි අපි යමු ඒ ලෙවල් කරත හැකි 100 පාරක් වුණා අවුරුදු 100ක් ජීවත් වෙනවා නා අවුරුදු 100 120ක් ජීවත් වෙනවා 118 එතකොට මේ වළංගු 3 පාරයි කැම්පස් යන්න පුළුවන් 3 පාරයි හතරවෙනි පාර කළාට කැම්පස් යන්න බෑ බාහිර උපාධියට ස්ක්‍රීන් එක zoom කරන්න දිශා ඇතිද කලින් කියන්න බෑ ඇතිද පුතා zoom ඇත්තද තව ටික now ඇති බෑට මම ඔයාලට zoom කරගන්න පුළුවන් ඔයාලට අතින් zoom කරලා දැන් හරි වැඩේ කරමු වෙලා යනවා හරි පුතේ ආශ්‍රම ධර්ම 4 නම් කොට කෙටියෙන් ඔන්න අලුත් පාඩම කොටසක් ඉන්නේ ආශ්‍රම ධර්ම කියනවා මේවා අහපු ඇත්ත ඇති අලුතෙන් ආපු ළමයි ඇති අහලා නැති ආශ්‍රම ධර්ම කොට පස්සේ 4යි මොනවද 4 බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සංන්‍යාස ආශ්‍රම ධර්ම 4 නම් කරනවොත් එහෙනම් මොකද්ද ලියන්නේ ब्रह्मचारी गृहस्थ वानप्रस्थ सन्यासी हरिद ब्रह्मचारी गृहस्थ वानप्रस्थ सन्यासी කියන්නේ ආශ්‍රම ධර්ම හතරටනේ. එතකොට ආශ්‍රම ධර්ම හතර පුතේ මේකේ විභාගෙ දෙන්න පුළුවන්. බලන්න ආශ්‍රම ධර්ම හතර නම් කොට කෙටියෙන් හඳුනන කොහෙද ඇවිල්ලා තියෙනවද කියලා. බලන්න ආශ්‍රම ධර්ම හතර නම් කොට කෙටියෙන් හඳුනන. බලන්න. ඕහෝ. සුට්ට සූම් අයින් කරනවා. අහලා තියෙනවද කොහේ හරි? ආශ්‍රම ධර්ම හතර නම් ගන්න අහලා තියෙන ප්‍රශ්න අංක කියන්නේ 6 අහලා තියෙනවා. මීට දාන ඉලක්කම් 6 29 6 7 29 6 කෝ 6 7 විභාගෙ නිතර වැඩිපුර අහලා තියෙනවානේ 6 7 29 තව 13 තව 6 29 හරි එච්චරයි 27ක් තියෙනවද? ආ 27ක් තියෙනවා. තව 32 23 කෝ. ඒ 23 එන්නේ නැහැ නේ පුතේ. දිල්හානි 23 එන්නේ නැහැ. 27 හරි 32 yes ඔන්න ඔය ටික බලන්න විභාගයට අහලා තියෙනවා එතකොට 1 2 3 4 5 6 අවුරුදු 6ක අහලා තියෙනවා අහන්න ඉඩ තියෙනවා විභාගෙදී මේ වගේ ප්‍රශ්න එතකොට හරි පුතේ මම කියලා දෙන්නම් දැන් ඒ පොළු වෙනස් වෙනවා තියෙනවා බලන්න හොඳේ ආශ්‍රම ධර්ම 4 නම් කරන්න කියලා આવතින් එහෙම මොකද්ද බ්‍රාහ්මණ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාස ආශ්‍රම ධර්ම කෙටියෙන් හඳුන්වන්නේ කිව්වොත් ඉතින් අර 4 නම් කරලා එකින් එක කෙටියෙන් විස්තර කරන්න ඕන ආශ්‍රම 4 නියම කාර්යයන් වෙනවා ලියනකොට අර 4 ලියලා ඒ 4 එකින් එක විස්තර කරන්න ඕන මෙන්න මෙතන අහන්න වානප්‍රස්ත ආශ්‍රමයේදී සම්පූර්ණ කළ යුතු කාර්යය එතකොට පුතේ අර 4 ලියන්න ඕන නැහැ හතරෙන් වානප්‍රස්ත එක විතරයි විස්තර කරන්න ඕන. ආශ්‍රම ධර්ම කෙටියෙන් හඳුන්වන්න කොටින් හතරම විස්තර කරන්න ඕන.
බ්‍රාහ්මනාධිපත්‍ය දහවුරු කරගෙන ආශ්‍රම ධර්ම විවාහලු ආකාරය ආශ්‍රම ධර්ම වලින් කොහොමද බමුණු තමන්ගේ බලය පතුරවාගෙන හිටියේ කියොත් හතරම විස්තර කරන්න උවමනා වෙනවා. අපි යමු. ආශ්‍රම ධර්ම කියන්නේ මෙන්න මේ ටිකට. එතකොට බලන්න බ්‍රහ්මචාරී ආශ්‍රමයේ මේ ශෛශවයේ දැන් පාඩම් කරන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා ඒ ඔළුවේකට ඕනේ නැහැ. බ්‍රහ්මචාරී ආශ්‍රමයේදී පුතේ කළ යුතු කාරණා ටික තමයි මේ කියේ. පැහැදිලිද? බලන්න පුද්ගලයාගේ ප්‍රතිසන්දේශයට ගෘහ ජීවිතයට ප්‍රවේශ වන දුරු කාලය. ඒ කියන්නේ පුතේ ඉපදිච්ච දවසේ ඉඳන් විවාහ වන තෙක් කාල සීමාවට අපි කියනවා බ්‍රහ්මචාරී අවධිය කියලා. මෙම කාලය තුළ පුද්ගලයාට විශේෂ කාර්ය අධ්‍යාපනය ලබන්නේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව පුද්ගලයාගේ බ්‍රහ්මචාරී අවස්ථාව එළෙන්නේ මෙම කාලය තුළ සිදු කරන උපනයන කර්මය. ඒ පුද්ගලයා ආර්ය බවට පත් වන අවස්ථාව ලෙස දෙවන උපත සිදුවන අවස්ථාව ලෙස සැලකුණු නිසා ද්විජ කියලා හඳුන්වනවා. උපනයන කර්මයට කියනවා නම මොකක් කියලාද? ද්විජ කියලා. උපනයන කර්මය කියලා කියන්නේ මොකද? නැවත ඉපදීම කියන එකට. ඒකට කියනවා නම ද්විජ කියලා. ධ්‍යාන වියන්න ජයන ද්විජ. කියන්නේ අල්දායන ද්විජ කියලා. පූර්ණ නූල කර දැමීම කරන්නේ එහිදීම තමයි. එම නිසා බ්‍රහ්මචාරී ආශ්‍රමය තුළ උපනයන කර්මය අනිවාර්ය ආගමික චාරිත්‍රය. උපනයන කර්මය අනුව ආර්ය කුලයක පුද්ගලයෙකු අධ්‍යාපනය කිරීම සඳහා ආගමික වතාවත් ඉටුකොට දෙවියන් උදෙසා වේද පාඨ ගායනා කොට දරුවාගේ කරෙහි පූර්ණ නූල පැලඳවීමයි. පූර්ණ නූල ගැන කතා කරද්දී බ්‍රාහ්මණයින්ට හන නූලෙනුත් ශාස්ත්‍රයන්ට නෑ බ්‍රාහ්මණයින්ට කපු නූලෙන් ශාස්ත්‍රයන්ට ලෝම නූලෙන් වෛශ්‍යයන්ට හන නූලෙන් තමයි මේ පූර්ණ නූල හැදුවයි කියලා කියන්නේ. මේක රත්තරන් වෙදී රන් වෙදී මුතුමැණික් වලින් හැදුවා වගේ එකක්. සූත්‍රයෙන්ට මේ අයිතිවාසිකම තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ වංශික දරුවෙකු වයස අවුරුදු 8 දීද, ශාස්ත්‍රීය වංශික දරුවෙකු වයස අවුරුදු 11 දීද, වෛශ්‍ය වංශික දරුවෙකු අවුරුදු 12 දීද අධ්‍යාපන කර්මයේ සිදු කිරීම උපනයන කර්මයේ සිදු කළා අධ්‍යාපනය සඳහා යොමු කරනවා. ආර්යයන් අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රාහ්මණ ගුරුවරයෙකු අතර පත් විය යුතුයි. ඒ සඳහා පැරණි ಭಾರತයේ තක්ෂිලාවෙනි අධ්‍යාපන ආයතන පැවතුනේ. එම අධ්‍යාපන ආයතන ඇතුළත් අන්තේවාසික ඉගෙන ගන්නවා කියලා කියන්නේ පුතේ නැවතිලා ඉගෙන ගන්නවා කියන එක. එහිදී නැවතිලා ඉගෙන ගන්න ශිෂ්‍යයාට ත්‍රිවේදයේ යජුර්වේදයේ සාමවේදයේ යන ත්‍රිවේදයන් හදන්න පුළුවන්. ත්‍රිවේද කියලා කිව්වොත් මොකක්ද එනවා? ත්‍රිවේදය නම් කරන්න කියලා කිව්වොත් අපිට තියෙන උත්තරේ තමයි යන්නේ ऋग्वेदे यजुर्वेदे सामवेदे. चतुर्वेदे किवुवොත් එහෙම ऋग यजु साम अथर्व. ත්‍රිවේදය කියලා කියන්නේ ऋग्वेदे यजुर्वेदे सामवेदය. චතුර්වේදය කිව්වොත් එහෙම ऋग यजुर साम මෙතෙන් අථර්වන් කියන එක එකතු කරන්නේ. ත්‍රිවේදය කියන්නේ ऋग यजुर सामवेद. චතුර්වේදය කියලා කියන්නේ ऋग्वेदे यजुर्वेदे सामवेද මෙතෙන් එකතු වෙන අථර්වන් වේදය. මේ ත්‍රිවේදය ඉගෙන ගත්තට පස්සේ ජ්‍යොතිෂ්‍ය ව්‍යාකරණ ඡන්දස් ගණිත හා සාහිත්‍ය යන විෂයන් ඉගෙන ගන්න පුළුවන්. ඡන්දස් ඊට පස්සේ අලංකාර නිරුක්ති වේදාංග වගේ ඒවා කාරකා ශාස්ත්‍රය අර්ථ ශාස්ත්‍රය ගණිත වගේ ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනය අවසන් කරන්නේ ගුරුවරයාට ගුරු පඬුරු දීමෙන්. ඔයාලට මතක ඇති අඟුලිමාල ගුරුවරයාට ගුරු පඬුරු දෙන්න කියන වෙලාවේ තමයි කියන්නේ ඇඟිලි 1000ක මාලයක් ගෙනත් දෙන්න කියලා. නම් බ්‍රහ්මචාරී අවදී කියන්නේ නම් ඉපතේ ඉඳන් විවාහ වන තෙක් කාල සීමාව බ්‍රාහ්මණ වංශික දරුවෙක් අවුරුදු 8න්, ශාස්ත්‍රීය කෙනෙක් අවුරුදු 11න්, වෛශ්‍ය කෙනෙක් අවුරුදු 12න් අධ්‍යාපනය යොමු කරද්දී පූර්ණ නූල කරේ පෙළඳවනවා. බමුණෙකුට කපු නූලෙන්, ශාස්ත්‍රීයකට ලෝම නූලෙන්, වෛශ්‍යයෙකුට හන නූලෙන් තමයි පූර්ණ නූල හදන්නේ. වේද පාඨ ගායනා කළා දරුවා අධ්‍යාපනය සඳහා පිටත් කරලා යනවා. අන්තේවාසිකව තමයි ඉගෙන ගන්න ඕනේ. අන්තේවාසිකව කියන්නේ නැවතිලා ඉගෙන ගන්න. ගුරු ගෙදර නතර වෙලා තමයි ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගුරුවරයාට ගුරු පඬුරු දීලා අධ්‍යාපනය අවසන් කරනවා. ඉගෙන ගන්නකොට විෂයන් විදිහට ජ්‍යොතිෂ ව්‍යාකරණ ඡන්දස් අලංකාර නිරුක්ති ත්‍රිවේද ඉගෙන ගන්න ලැබෙනවා. පැහැදිලිද මේ ටික? තේරියමා? පැහැදිලිද දරුවනේ? පැහැදිලි? තේරේ? තේරේ මේරේ. තේරියමා? මරලම් ඊට පස්සේ පොතේ මහන්සිද ගෘහස්ථ ආශ්‍රමයේ මම මෙච්චර ගෑ ගන්නවා නේ
ගෘහස්ථාශ්‍රමය කියලා කියන්නේ පුතේ ඉගෙනගෙන ඉවරලා ගෘහ ජීවිතයට ප්‍රවේශ වෙන කාලය. බ්‍රහ්මචාරී අවදීන් පසු 16 වෙනි ඉක්මව 16 කියලා කියන්නේ අවුරුදු 16ට 16ම ස්ථාන කියලා කියන්නේ 16 කියන්නේ අවුරුදු 16. ඒ කියන්නේ ඉගෙන ගන්න එක අවසන් වෙනවා අවුරුදු 16. අපි එලෙව කරන කාලෙදී වමුණු ඉගෙනගෙනත් ඉවරයි. උපාධි නැහැ. 16 වෙනි ඉක්මව තරුණ භාවයට පැමිණ විවාහ දිවියට පත්ව අමුදරුවා මට අවුරුදු 16න් විවාහ වෙලා අමුදරුව පෝෂණය කරන්න පටන් ගත්තා. ඉන්දියාවේ සිරිත පුතේ බෝසතාණන් වහන්සේත් වයස 16 විවාහ වුණානේ. අදටත් ඉන්දියාවේ මං දන්න තරමට තියෙනවා විවාහ වීම කෙසේදත් එන්ගේජ්මන්ට් එක ගන්න පුළුවන් වයස අවුරුදු 16. ලංකාවේ කරන්නේ වෙන ඕන දෙයක් කියලා හඳ බාණයක්කු දෙන්නා කියන එකනේ. ඉන්දියාවේ වයස අවුරුදු 16 එන්ගේජ්මන්ට් වෙන්න පුළුවන් විවාහ වෙන්නත් අයිතිය තියෙනවා මං හිතන නෛතික අයිතියක් තියෙනවා. මුස්ලිම් ආගමේ නීතිය තමයි ගැහැණු දරුවෙක් මල්වර වුණාට පසු විවාහ වෙන්න නෙමෙයි මුස්ලිම් කෙනෙකුට බලෙන් විවාහ කර ගැනීම අයිතියක් තියෙනවා. ඒක අර දූෂණයක් භාවිතා වෙන්නේ නැහැ. එයාලා කියනවා ගැහැණු දරුවෙක් මල්වර වෙනවා කියන්නේ එයා විවාහයට සුසු කාලේ හංගවනවා කියලා. ඉතින් මුස්ලිම් අයගේ ඒ කතාව අපිට වැඩක් නැහැ බයි. ඔව් බමුණන්ට කැමති නම් විවාහ නොඉන්න පුළුවන් කියලා දුවන්නේ. විවාහ හැබැයි බමුණෝ කිව්වා මොකක්ද මේ තෘණපත්‍ර පවා මේ වර්ගය බෝ කරනවා කියලා. තනකොළ ගස් පවා තමන්ගේ වර්ගය බෝ කරනවා. මිනිස්සෙක් කියලා ඉපදිලා වර්ගය බෝ කරන්නේ නැත්නම් ඒක මහා මුසලකමක් විදිහට මොන සැලකුවා. බලන්න බ්‍රාහ්මණ කියන්නේ මනෝ පුද්ගලයෙකු ඉක්මා තරුණ භාවයට පැමිණ විවාහ දිවියට පත්ව අමුදරුවන් පෝෂණය කිරීම පස්කම්සෝ වෙනින කාල සීමාව ගෘහ ජීවිතය ගත කරන කාලේ තමයි මේ ගෘහස්ථාවදී කියන්නේ. ඒටි කාම කියන එක සම්පූර්ණ කරන්න පුළුවන්. කාම කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ කායික භෞතික හා සමාජගත ආසාවන් නිසි සෞඛ්‍ය සම්පන්න පිබිදෙන අවසර ලබා දෙන එක. එහෙම නැත්නම් පස්කම් සැප වෙනමින් කාම්භෝගී ජීවිතයක් ගත කරන එක. ඒත් එහෙම ජීවිතයක් ගත කරන කෙනා වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපාත ධර්ම, බ්‍රහ්ම පීතෘ, දේව භූත පුරුෂ යන පංචයක් නේ. බලන්න වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපාත ධර්ම, බ්‍රහ්ම පීතෘ, දේව පුරුෂ කියන පංචයඥයන් අනුගමනය කරන්න ඕන. ඊට පස්සේ එදිනදා ජීවිතයේදී පුද්ගලයා විසින් ක්‍රියාත්මක කළ යුතු ආචාර ධර්ම පද්ධතියන ගෘහ ජීවිතය ගත කරන්න ඕන. ඊට අමතරව ධනෙ ඉපීම කරන්න ඕන, ධනෙ පරිහරණය කරන්න ඕන, සංරක්ෂණය කරන්න ඕන, ආර්ථික පිළිවෙත් වල යෙදෙන්න ඕනේ. දූ පුතුන් ලබා කුල පරපුර රැකගෙන යන්නත් ඕන. මෙතෙන්ද තව එකක් අඩුයි. අන්න හරි. දේශාන් කිව්වා වගේ පිරිමි දරුවෙක් අපේක්ෂා කරන. දරුවන් හැදීම අතරතුර පිරිමි දරුවෙක් ලැබෙනකන් දරුවා හදන එක හරි පිරිමි දරුවෙක් අපේක්ෂා කිරීම ගෘහස්ථාශ්‍රමයේදී වමුණු බලාපොරොත්තු වෙච්ච එකක්. මොකද ගැහැණු දරුවා අවාසනාවන්ත කෙනෙක් විදිහට තමයි වමුණු සැලකුවේ. අපි යන් වාරප්‍රස්ත තේරුණාද මේකත්? අලුතෙන් ආපු ළමයින්ට කොහොමද තේරුණාද? තේරියමා? තේරුණාද? අද නම් ගෙවල් වල ගෑනු ළමයි පුතේට කැමති යම් බලන්නේ. කෙල්ලෙක් පළවෙනි ළමයි ගෑනු ළමයි කරන කැමති. මමත් කැමතියි. අපිට ළමයි නෑ. අපේ පවුලේ අක්කා කෙනෙක් හිටියනම් මම කැමතියි. අක්කා කෙනෙක් හිටියනම් මම කැමතියි. හොඳයි නේ ඉන්නේ. අක්කලා ඉන්නේ මල්ලිලා කැමතිද ඒද අක්කා ඉන්නවා. අපි මේ පවුලේ වැඩිමලා වෙලා ඉපදිලා නොඉඳලා දුක් විඳිනවා. එකෙක් වෙලා උපදින එක එකා යකා කියලා කියන්නේ. ඒක නම් සෙට් වෙන්නේ නැහැ ඇත්තට. දුක සැප බෙදා ගන්න රණ්ඩු වෙන්න මුකුත් නැහැ කවුරුවත්. වෙනත් බියානි වෙනත් විවාහයක් කරගන්න පුළුවන් බමුණක්. ගැටලුවක් නැහැ. හැබැයි බමුණු කාන්තාවට වෙනත් විවාහයක් කරගන්න බෑ. බිම්සාරාත් එකා යකාද? මතු ජීවා. නිපුණි කැමතිලු මල්ලි ඉන්නවට ඌ ඔක්කොම ඇරදී කරලා දානවා. අපේ පවුලේ 4 දෙනෙක්. මම වැඩිමලා. මට පස්සේ ඔක්කොම බාලයි. බාලය හොඳයි. බාලය තමයි හුරතලයට හැදේ. දැන් අපේ ගෙදර එනවනේ බාලය තමයි. කට්ටම කන්නේ. මොකද මම මහාන වෙලා අපේ මාළි පන්සල ඉගෙන ගන්න. නංගි බැඳලා ගෙදර ඉවිදලා ඉන්නේ බාලය. ඌ ඔක්කොම අපේ කටු ටික තනියෙන් කනවා. අපි යන් ඉන්නේ. මම මේ කම්මැලි හින්දා පොඩක් කියවන්නේ. නැත්තම් ඉනිමත් එනවා. දැන් මේක මම YouTube එකට දැම්මම පස්සේ කපලා කැලි දායි දැන්න තැන් තැන් හම්බුනේ මෙහෙම කතා කරනවා නේද?
බලේ එදාසර මාවෙන් පෙනී සිටපල්ලා. වානප්‍රස්ථ ආශ්‍රමය ඊට පස්සේ පුතා වයස්ගත වූ පසු අනගතව තාපස ජීවිතයක් ගත කරන එළඹෙන එකට තමයි වානප්‍රස්ථ අවධිය කියලා කියන්නේ. ඒ ඔයාලට තේරෙන්නේ නැති සාම්ප්‍රදායික ඔයාලා මෙතෙක් පන්තියකට සහභාගී වුණා නම් ඒ රිවිෂන් ක්ලාස් එකක් නෙමෙයි මේක. දැන් මෙලෝ හත් ලව්වක් දන්නේ නැති උඩ පේපර් එකක් දුන්නාට පස්සේ ඌ කර වෙනවනේ පුතේ. ඌ පේපර් එක දැන් මං දෙනවා මොකුත්ම දන්නේ නැති අදාළ ළමක සන්න්‍යාසී ආශ්‍රමයේ කෙටියෙන් විස්තර ගන්න. ඌ සන්න්‍යාසී ආශ්‍රමය ගැන මෙලෝ හත් ලව්වක් දන්නේ. පොතකින් පෙන්නලා බලලා උලියන්න උඩ තේරෙන්නේ. රිවිෂන් නෙවෙයි. දැන් ඔයාලා රිවිෂන් එකට දැන් අද රිවිෂන් එකට ආපු කෙනාට පටන් ගත්ත තැන ඉඳන් මෙතෙන්ට ඕන ප්‍රශ්නයක් આવුවොත් මොනවා හරි දෙයක් ලියත හැකියි. මොනෝම හරි දෙයක්. වරදින් හරි උත්තරයක් ලියත හැකියි. පැහැදිලිද? ඒකයි මම මේ ගොඩ නැත්තම් මට හරි ලේසි පුතේ මේ පාඩම අද උඹලෙන් ප්‍රශ්න අහන්නේ පළවෙනි පාඩමේ සිට යාගේ දක්වා උඹලා මේවට උත්තර ලියන්න හැත්තේ කියලා මට ප්‍රශ්න දෙන්න පුළුවන්. මම දන්නවා ඒක වැඩක් නැහැ කියලා. ඒ නිසා හරි ඕකේ. එතකොට වයස්ගත වෙලා තපස් ජීවිතයක් ගත වෙන හිටිය අමුදරුවන් හා අනිකුත් වස්තු සම්පත කෙරෙහි තිබූ බැඳීම් ඒවත් ආසාව සිතින් ඉවත් කරගෙන තපස් ජීවිතයට යොමු වෙනවා. ඒ කියන්නේ පුතේ අර ඉගෙනගෙන ළමයි හදලා ඒ ළමයි එහෙම අතහැරලා දාලා තපස් ජීවිතයකට යොමු වෙනවා. ඇයි ඒ බ්‍රහ්ම සහවේතාවයට මරණයෙන් පස්සේ මහා බ්‍රහ්මයා ගාව උපදින. ඒදී අමුදරුවන් හා අනිකුත් වස්තු සම්පත කෙරෙහි තිබූ බැඳීම් ආසාව සිතින් ඉවත් කරගත යුතු අනගත විමුක්තිය සොමින් ආගමික සත්‍යයන් ඔස්සේ වත් පිළිවෙත් නියලින් ප්‍රධාන කාර්ය බවට පත් වෙලා තියෙනවා. වානප්‍රස්ථ අවස්ථාව එළිමේදී තමාගේ භාර්යාව පුත්‍රයන්ට බාර කළ යුතුයි. අන්න තමන් කැලේට යද්දී තමන්ගේ නෝනා ළමින්ට බාර කරනවා. දැන් හරි වැඩේ වෙන්නේ පුත්‍රයන් නොමැතිනම් මොකක්ද වෙන්නේ? භාර්යාවද කැටි යාමට අවසර ඇත. නමුත් වැඩේ භාර්යාව සමග එකම අසපුක වාසය කිරීම තහනම් වෙනවා. නෝනා අරන් ගියාට වැඩක් නැහැ. නෝනාත් එක්ක එක තැනක ඉන්න විදියක් නැහැ. කොහොම වයසට ඇදී ගියාන පිළිමයකට ඉන්නේ නැහැ. බදින කාලේ එහෙම විදියට වයසට යන නෝනා එක කාමරයක මහත් එක්ක කාමරයක. ඒ ආදරය කියන එක පුතේ අන්න එක ආදරයයි රාගයයි කියන දෙකක් කියලා මම තර්ක කරලා පිළිගන්න දෙයක් තමයි ඒක. ආදරේ ඉන්න බැඳ දවසේ එකට හිටියානම් රාත්‍රියේ නෝනා මහත් එකට ගත්තා මරණකම් මේ දෙන එකට ඉන්නේ බෑ. ඒ කියන්නේ ඉන්න ඩබල් නැදක් හරි ට්‍රිපල් නැදක් හරි නම් ඉන්නවා. එහෙමනේ ආදරේනේ. රාගය නිසා කියලා මට හිතෙනවා ළමයි හදනකම් හරි අවුරුදු 40 50 දෙකට ඉඳලා වයසට යන දෙන්න දෙපැත්තට වෙනවා. ඒක රාගය වෙන්නේ මුල් කාලේ තිබිච්ච ආදරේ ලෙන්ගතුක මේ හැඟීම නැති වෙද්දී දෙන්න ඈත් වෙනවා. මගේ අදහස විවාහ වෙන දෙන්නේ මරණකම් එකට සිටියොදී ඉන්නවා. ඒකනේ කියන්නේ. විවාහ වෙන්නේ කැපකිරීමක්. ඒ කැපකිරීම කරන එකතු වුණා නම් එයා මරණකම් එකට ඉන්නවා. ඒක තමයි සාර්ථක ලස්සනම ජීවිතය. සමහර පවුල්වල එකට ඉන්නවා. ගොඩක් පවුල්වල මම අධ්‍යයනයේම දන දෙයක් තමයි නෝනා මහත්තයා වයසට යන්නේ යන ණය මොකට යවි දෙන්න දෙපැත්තට ඈත්ලා යනවා. දෙන්න මැරිලා යනවා. උන් දෙන්නට ගානකුත් නැහැ. මුල් කාලේ මිනිහා නැතුව බැරි එකා ගෑණි නැතුව බැරි එකා මරුණට පස්සේ ඒත් ගානේ අඬන්නේවත් නෑ නේද? අඬන්න ඕනේ නෑ. එහෙම නෑ කිසිම ඇඟීමක් නැතුවලා යනවා. ඔය ඉන්නවා ජොලි ඊට පස්සේ. ගැලපෙන්නේ නෑ. මං කැමති නෑ ඒකට. මේ කාලේදී වනයෙන් නෙලාගත් පලාපල වලින් හෝ ගමේ සිඟාගත් ආහාර වලින් දීපවත්වාගත් සුළු දැඩි දුක් දෙමින් ඉඳුරන් තැවෙමින් කල්පනා කළ යුතුයි. ඒ කාලයට කරන්න ඕනේ මේ විදියට. මේ තුනම වුණාට පස්සේ පුතේ එනවා සන්න්‍යාසී අවධියට. සන්න්‍යාසී අවධිය කියලා කියන්නේ ජීවිතයේ අවසාන භාගය. අර තවුස්දම් දාතහැරලා අනගාരിക යෝගී ජීවිතයක් ගත කරනවා. පූර්ණ ආගමික ජීවිතයක්. අර නෝන එක්කගෙන ඇවිල්ලා දැන් දෙයක නිකන් කතා බහ හරි කරන ඒකත් නේ. දෙන්න දෙපැත්තටම වෙන් වෙලා යනවා. ඒතර දෙන්න කොහෙද මැරෙන්නේ ළමයි උපස්ථාන කියන මුකුවක් නැහැ. සියල්ල ලෞකික කටයුතු වෙන ස්ථිර වාසස්ථානවල. ඉන්න ගල් ගුහාවක් හොයාගත්තා නම් ඒකත් නේ. තැන තැන ඇවිදින්න සංචාරක ජීවිතයක් ගත කිරීම ප්‍රධානම ලක්ෂණයක් මේකේ. ඊට පස්සේ උදේ මරණය මෙනෙහි කරමින් භාවනා යෝගියෝ කටයුතු කරනවා. එහෙම මරණය මෙනෙහි කළා ඒකට අපි කියනවා අත්තිකිලමතාන යෝගය කියලා. සැක දැඩිසේ දුක් දෙනවනේ. අත්තිකිලමතාන යෝගය ඇති කරගෙන කායික හා මානසික සෑහළු තුලින් සුගතිගාමී වෙන්න පුළුවන් කියලා තීරණය කළා තිබුණා. ඒ හැමදේම කරන්න ප්‍රධානම හේතුව තමයි පරමාත්ම නමින් ඇඳුණු මහා බ්‍රහ්ම සාවේතාවට ඒවත් බ්‍රහ්ම සාවේ සඳහා වේසීම සන්න්‍යාසී ආශ්‍රමයේ ප්‍රධාන පරමාර්ථය. කියන්නේ පුතේ මැරිලා මහා බ්‍රහ්මයා ගාව උපදින ලැබෙයි කියන අදහසින් තමයි මේ සියල්ල සිදු කළේ. ඒතකොට මේ කරුණු හතරට අපි කියනවා ආශ්‍රම ධර්ම කියලා. එතකොට ආර්ය වංශික කෙනෙක්. එහෙම නැත්නම් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ කියන කුල හතරක අය මෙන්න මේ ක්‍රියාපිළිවෙත් වලට අනුගත වෙලා තමයි කාලය ගත කිරීම සිදු කළ යුත්තේ කියලා බමුණෝ උගන්වලා තිබුණා. එතකොට මේ විදිහට තමයි අපිට ආශ්‍රම ධර්ම කියන එක ගෙන හැර දක්වන්න අවස්ථාව ලැබෙන. ඉතින් එහාට තියෙන පුතේ වේද ග්‍රන්ථ වෛදිකයන් දෙවියන් පිදු ආකාරය යාගය ගැන කතා කරන්න මට මේ ටික කතා කරන්න වෙලාවත් ඉවරයි 10:30 වෙලාව නිසා පොඩ්ඩක් අතට මේක දිගට කතා කරගෙන මට අපහසු නිසා මම අදට ප්‍රශ්න දෙන්න තමයි හදන්නේ. පන්ති අවසන් නැහැ ප්‍රශ්න දෙන්න හදන්නේ. ගැටලුවක් නැද්ද මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
මේක තේරුණාද කියලා විස මොකක් ප්‍රශ්න අහන්න බෑ තේරුණාද? let's go ප්‍රශ්න බලන්න. ලියා ගන්න ප්‍රශ්න. ඒවා ලියන්න එපා. මම මේ කියන ප්‍රශ්න ලියා ගන්න. මම මේ ලියන ප්‍රශ්න ලියා ගන්න. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න. සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න. ඊට පස්සේ මෙන්න මේ 8 වෙනි ප්‍රශ්න ලියා ගන්න. මේක ලියා ගන්න. මේ පුතේ මම පන්ති කරන්නේ අමීෂා මේ පිළියන්දල නුගේකට මම ගාල්ලට එන්නේ ඉතින් එනවා කොරෝනා වුණාට පස්සේ මේ මිකිනගම දින් දැන් අවුලක් නැහැ නෙච්චර මට ගාල්ල මාතර පැත්තේ ක්ලාස් එකක් හම්බුනොත් කියනවා හම්බ කරන්න දෙයක් නැහැ සමහර නරක හිත් තියෙන එක නරක හිත් සමාජයේ පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම මානව ප්‍රගතියට අහිත කරයි විමසන්න. කඩුවෙල කරනවා මේකේ මේ මොකද්ද කඩුවෙල නෙවෙයි කඩවත එන්නේ. උඩ එකට ලකුණු 4යි යට එකට ලකුණු 5යි. උඩ එකට 4යි දැන් කියාපු එකට 5යි. උඩ එකට 4යි දැන් එකට 5යි. මම ඉස්කෝලේ පටන් ගත්ත නැත්නම් ක්ලාස් රූම් එක කරනවා. පුතේ එක මම මේ රැට දාගෙන තියෙනවා. නවෝදය මට දැනක් වල කියන්නේ. ඊට පස්සේ ලියා ගන්න. මේ ප්‍රශ්න ලියන්න. මේකට මම ලකුණු ටික වැඩිපුර දෙන්නම්. එක්සෑම් එකට ලකුණු වැඩිපුරම වෙන්නේ මේක මම ලකුණු 6ක් දෙනවා. මේක ලියන සූත්‍ර වර්ණයේ සම්භවය හා සූත්‍රයන්ගේ සමාජ ආගමික අයිතීන් පිළිබඳ බ්‍රාහ්මණ කියන්නේ සාකච්ඡා කරා. මේකට ලකුණු 6ක් දෙනවා. සූත්‍ර වර්ණයේ සම්භවය හා සූත්‍රයන්ගේ සමාජ ආගමික අයිතීන් පිළිබඳ බ්‍රාහ්මණ කියන්නේ සාකච්ඡා කරා. කවුද මං එන්න පොඩ්ඩයි විනාඩි 5කින් එන්න සූත්‍ර වර්ණයේ සම්භවය හා සූත්‍රයන්ගේ සමාජ ආගමික අයිතීන් පිළිබඳ බ්‍රාහ්මණ කියන්නේ සාකච්ඡා කරා. හරි ඊළඟ එක මේක ලියාගන්න බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපත් ධර්ම මොනවාදයි පෙන්වා දෙන්න. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපත් ධර්ම අනුව මොනවාදයි පෙන්වා දෙන්න ලකුණු 5යි. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ආපත් ධර්ම අනුව මොනවාදයි පෙන්වා දෙන්න.
හරිද කාංචනා? ඉෂානි හරිද? දමයන්ති හරිද? අර්ශනී කාංචනා ඔයා ගෲප් එකට මේ ප්‍රශ්න ටික දාන්න පොඩ්ඩක්. ලියා ගන්න පෙරේච්ච එක බලන්න. ආසම ධර්ම ගැන අපි කොහෙද ප්‍රශ්න වර්ගයක් හයිලයිට් කරන්නේ? 37 වගේ මට මතකයි. පුතේ ආසම ධර්ම ගැන ප්‍රශ්න ටික තියෙන ටික මට ඉලක්කම් ටික කියන්නේ ඉක්මනට මේකෙන් බලන්න. උදව් කරන්න. ආසම ධර්ම ගැන ප්‍රශ්න තියෙන දැන් ටික බලලා කියන්න. 13 13 29 මේක හරියන්නේ 32 බලන්න 7 29 32 හරි හරි කවණ 29 ලියා ගන්නකො 29 29 ලියාගෙන 32 ලියන්න try එකක් දෙනවා මම බැරි වුණොත් ඒක කියලා දෙන්නම් හා 29 ලියා ගන්න 29ට ලකුණු 29ට ලකුණු 5යි 32ට ලකුණු 6යි 32ට ලකුණු 6යි 32 වැරදුනාට කමක් නැහැ මම ඒක කියලා දෙන්නම් 32 වැරදුනාට කමක් නැහැ මම ඒක කියලා දෙන්නම් ශාමලි හරිද ඉෂානි කාංචනා හර්ෂනී කොල්ලෝ හරිද කොල්ලෝ ටික හරිද සෙකන්ඩ් වෙන්න එපා කෙල්ලන්ට ලියන්න කෙල්ලෝ හරිද තාම නැහැ කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ පලයව හිඟමනේ තොපට නැරෙන්න හරි දැන් කියන එක හොඳට අහගන්න මේ දුන්න ප්‍රශ්න වලට පිළිතුරු ලියලා බදාතරය මේ දෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියලා බදාත රැ වෙන්න කලින් ඉවලා තියන්න මේ දුන්න ප්‍රශ්න ටිකට පිළිතුරු ලියලා බදාත රැ වෙන්න කලින් හැමෝම ඉවලා තියන්න